परम पूजनीय नायक स्वामीන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයන් අවසර පින්වත්නි හැම කෙනෙක්ම කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා මේ මොහොත සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට සංසාර දුකින් එතර වීම පිණිස කරපු දේශනාවට සවන් දෙන්න. ඉතින් අපි මේ වෙසක් සමය බුදුරජාණන් වහන්සේව සිහිපත් කරන බුද්ධ චරිතය සිහිපත් කරන සමය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව දිහා බැලුවාම ඒ ජීවිත කතාව හොඳට නිරීක්ෂණය කරොත් හොඳට විමසුවොත් මා කියන්නේ ජීවිත කතාව තුල විමුක්ති මාර්ගය පවතින බව. දැන් විමුක්ති මාර්ගයේ පවතිනවා කියලා කියන්නේ උන්වහන්සේ ආර්ය පරේෂණ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා ඒ බෝධිසත්ව කාලේ ගිහි ගෙදර වාසය කරන කාලේ කල්පනා වුණා කියලා මේ ඉපදීමට අයිති තැනක ඉන්න මිනිසුන් ඉපදීමට අයිති දේවල්ම සොයනවා. ඒ වගේම මිනිසුන් ජරාවට අයිති තැනක ඉපදිලා ජරාවට අයිති දේවල්ම සොයනවා. ඊළඟට රෝගයන්ට අයිති තැනක ඉපදිලා රෝගයට අයිති දේවල්ම සොයනවා. මරණයට තමනුත් මරණයටපත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන මරණයට අයිති දේවල්ටම බැඳීම් හදාගෙන වාසය කරනවා. උන්වහන්සේ ඉතින් මේක දකිද්දී සිහිපත් වුණා කියනවා මේ මානවයාගේ ජීවිතේ කොච්චර නිස්සාරද කියලා. කිසිම තේරුමක් නැද්ද කියලා. ඒක ඇත්තටම මිනිස්සෙගේ ස්වභාවය නෙවෙයි. ඒක තමයි ඕනම තිරිසන් සතෙක් ගත්තත් අපි ගත්තොත් සුනකයෙක් ගත්තත් ඉතින් ඒ සතා කරන්නේ ඔය එකම තමයි. ඉපදීමට ජරාවට මරණයට අයිති තැනක ඉඳගෙන ඉපදීමට අයිති දේම සොයනවා. ජරාවට අයිති දේම සොයනවා. මරණයට අයිති දේවල්ම සොයමින් ඒ අදාළ දෙයටම බැඳීම් හදාගෙන කාලය ගෙවනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය මිනිස්සෙගේ ජීවිතයක් දිහා බැලුවත් තිරිසන් සතෙක්ගේ ජීවිතයක් දිහා බැලුවත් ඉතින් අපිට තේරෙන්නේ එකම පැටර්න් එකකට එකම රිද්ම එකට එකම රටාවකට පවතින බව. ඉතින් දැන් අපි ගත්තොත් අපේ සාමාන්‍ය ජීවිතය අපි කරන්නේත් කන්න බොන්න අවශ්‍ය නිසා ඉගෙන ගත්තා. ඒ කියන්නේ රස්සාවක් කරගන්න ඕන නිසා ඉගෙන ගත්තා. ඉගෙනගෙන මෙහෙම යන අතර අපිට තේරෙනවා අපි ඊට පස්සේ අපේ සම්ප්‍රදාය තුළින් අපේ ඔළුවට දැම්මා මෙහෙම. අපිට කිව්වා පුංචි කාලේ පොතේ නුඹ ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපිට ඉගෙන ගන්න ඕනකමක් ඇත්තටම තිබ්බේ නැහැනේ. ඔබ මොහොතකට ඉඳන් අපිට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. එහෙම ඉගෙනගෙන මේ තත්යකට යන්නවත් මේ කෙනෙක් වෙන්නවත් එහෙම ඕනකමක් මං හිතන්නේ ඉපදිච්ච කාටවත් තිබ්බේ නැහැ. ඊට පස්සේ එහෙම මේ අම්මලා තාත්තලා විසින් ඒ සමාජය විසින් අපේ ඔළුවට දැම්මා. මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ පුතේ නුඹ කවදා හරි. ඒක තමයි ශ්‍රේෂ්ඨ බව. මං කියන්නේ අපේ හිත පුංචි කාලේ තිබ්බේ හරීම මේ මොහොතේ අපි හිටියේ. අපි වර්තමානයේ තුල හිටියා. මොහොත තුල වින්දනීය ස්වභාවයකින් හිටියා. ඒ මොහොත තුල වින්දනීය ස්වභාවයෙන් සිටි අපිව දෙමාපියෝ විසින් සංස්කෘතිය විසින් සිත මෙහෙම ඉස්සරහට දුවන්න හුරු කරා. දැන් වෙලා තියෙන්නේ දැන් මේ දුවපු හිත නතර කරගන්න බැරි ප්‍රශ්නයක් දැන් අපිට තියෙන්නේ. එච්චරම දැන් දුවනවා ඉස්සරහට. මෙහෙම නිදහසේ තිබ්බ සිත කිසිම රාමුවකට කොටුවකට
අසනෝවේ තිබ්බ සිත මෙහෙම උනන්දු කෙරෙව්වා මෙහෙම ඔයා මේ වගේ කෙනෙක් වෙන්න. ඊට පස්සේ දැන් අපි අම්මලා තාත්තලා කියපු හින්දා ඒක ඇත්ත අපි ජීවිතේ ජය ගන්න නම් මෙන්න මෙතෙන්ට යන්න මේ දේවල් කරන්න ඕනේ කියලා අපි ගොඩක් මහන්සි වුණා. ඉගෙන ගත්තා. ඊට පස්සේ රස්සාව කරා. ඊට පස්සේ අම්මලා තාත්තලා කිව්වා දැන් සුදුසු වයස දැන් විවාහයක් වෙන්න ඕනේ. නැත්තම් එයාලා කිව්වේ නැතත් අපි යාළගේ ජීවිතය දිහා බලන් ඉඳලා ඒ විදිහට සිද්ධ කරගත්තා. දැන් විවාහ වෙන්න ඕනේ කියලා එකක් ඒ සම්මතයේ තිබ්බේ නැත්නම් අපි දන්නේ නැහැ නේ එහෙම එකක්. එහෙම එකක් අවශ්‍යද කියලා. ඒත් අපිව සංස්කෘතියෙන් සමාජයෙන් දෙමව්පියෝ විසින් ඒකට උනන්දු කරා කිව්වා මෙන්න මෙහෙම තමයි මිනිස්සෙක්ගේ ජීවිතයක් කියලා කියන්නේ. සුදු වයසේදී ඉගෙන ගන්න ඕනේ. සුදුසු වයසේදී රස්සා කරන්න ඕනේ. සුදුසු වයසේදී ආවාහ විවාහ වෙන්න ඕනේ. සුදුසු වයසේදී ඉතින් ආවාහ විවාහ වෙන්න ඕනේ. සුදුසු වයසේදී ළමයි හදන්න ඕනේ. ඉතින් මේ විදිහට අපිට නිකන් අපිට ඕනේ ජීවිතේ නෙමෙයි වෙන්නේ නැති සමහරට ඒක. ඒ විදිහේ රාමුවකට ඒ විදිහේ කොටුවකට බැස්සුවා. දැන් ඒ විදිහට බැහැලා එද්දී දැන් මට කල්පනා වුණා ජීවිතේ අවුරුදු 13 14 කාලේ දැන් අපේ අක්කා දිහා බැලුවාම අපේ අක්කා අපේ අම්මා කියන විදිහටම ජීවත් වෙනවා. එයා වැඩ කරන්නේ ඒ අපේ අම්මා වගේමයි සමාජය ආශ්‍රය කරන්නේ දේවල් කරන්නේ. ඒ අම්මා තමයි අම්මව කොපි කරනවා. මල්ලි ගත්තාම තාත්තව කොපි කරනවා මමත් එහෙමයි. මට දෙනවා දැන් මෙහෙම කොපි කරගෙන යද්දි මම තාත්තා විදිහට තාත්තා ඉගෙනගෙන කාලේ මමත් ඉගෙන ගන්නවා. ඒ මමත් තාත්තයි කියද්දි මේ සුදුසු කාලේ කියලා විවාහ වෙයි. ඊට පස්සේ ළමයි හදයි. ඉතින් එතකොට මේකේ අවසානේ එතනින් එහාට මොකද දෙන්නේ? අන්න ඒකට උත්තරය එයාලා කියන්නේ. ඉතින් ඊට පස්සේ ওই ටික කරලා අමාරු වෙනට පස්සේ නුඹලම ජීවිතේ ඒ ප්‍රශ්න හදාගත්ත නම් උත්තර හොයාගන්න කියලා ඒකත් අතහැරලා දානවා අපි. ඒක ඊළඟ ප්‍රශ්නේ දැන් එයාලා කියපු විදිහේ ජීවිතය ගත කළා ප්‍රශ්න ආවම එයාලා බලා ගන්න ඉබේ. ඒත් නේ. ඒක කරන්නේත් නේ. එයාලා කියන ඊළඟ ඉතින් නුඹලම වලට උත්තර හොයාගන්න කියලාත් කියනවා. දැන් සාමාන්‍ය මිනිස්සුගේ ජීවිතය බලනකොට ඉතින් පෞල් ප්‍රශ්න ඇති වුණාට පස්සේ එයාලා කියන ඉතින් නුඹලා ඉතින් බැඳගත්ත ඉතින් මේ එහෙනම් ඉතින් උඹට නුඹලම ප්‍රශ්න වලට මුහුණ දෙන්න. කියලා කියන්නේ ඒ අපි අතහැරලා දානවා. අනික ඒ පැටර්න් එකට එහෙම ජීවත් වුණා කියලා අවසානයේ මොකක්වත් සාක්ෂාත් වුණේ නැහැ. මම කල්පනා කළා දැන් අපේ ආච්චි අම්මා දැන් මැරුණා. මැරුණොත් මොකක්ද අපේ ආච්චි අම්මා විදිහනේ අපේ අම්මා මේ ජීවත් වෙන්නේ. ඉතින් ආච්චි අම්මා මැරුණා ආච්චි අම්මා මොකද්ද ලෝකේ අවසාන කරගත්තේ? ඒ පැටර්න් එකට ජීවත් වෙලා ඒ අම්මා තාත්තලා ඒ ආච්චි ජීවත් වෙන්නේ තේ ආච්චිගේ අම්මා කියලා දීපු විදිහටනේ. ඒ පැටර්න් එකට ජීවත් වෙලා අවසානයේ කිසිම දෙයක් සාක්ෂාත් වෙන්නේ නැහැ. කිසිම දෙයක් අවබෝධ කරන්නේ නැහැ. අවසානයේ ඉතුරු කරලා පෙන්වන්න තියෙන්නේ මේ ශේෂයේ හැටියට ජීවිතයේ අවසානයේ මහන්සි වෙලා කැපවීම කරලා ශේෂයේ හැටියට පෙන්වන්න තියෙන්නේ මිනිහලු ටිකක් විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිනිස්සු මේ ලෝකෙට ඉපදිලා කරන්නේ නිකන් තවත් සෝසාන වඩකෝ මේ සොහොනක් ඉතුරු කරලා යන එක විතරයි. තවත් පස් ටිකක් ඔලුවට ඉතුරු කරලා යන එක විතරයි. ඒක ඉතින් ඒ ජීවිතය මං කියන්නේ තිරිසන් සතෙකුත් ওই ජීවිතෙම තමයි ගත කරන්නේ. තිරිසන් සතෙක් ගත්තත්, මිනිහෙක් ගත්තත් අර ඒ සම්ප්‍රදායට ඒ සතු ජීවත් වෙනවා. අපි අපිට උගන්වපු සම්ප්‍රදායේ වැඩ ටික කරමින්, මහන්සි වෙමින්, යුතුයකම් කරමින්, කැපවීම කරමින් එහෙම ජීවත් වෙලා අවසානයේ ඉතින් කිසිම දෙයක් සාක්ෂාත් නොකර කිසිම දෙයක් අවබෝධ නොවි අහපව ආව විදිහටම හිස්සතින් සමුගන්නවා. හැබැයි සමුගත්තට ප්‍රශ්නේ තියෙන්නේ මේ චක්‍රය අතර වෙන්නේ නැහැ. මේ චක්‍රය ආයෙත් පටන් ගන්න. දැන් ඔබට ආයෙත් කරගිලා ඒ කුමන හෝ සම්ප්‍රදායක් ඇතුලේ ආයෙ අර කණ්ඩ හොයන්න මහන්සි වෙන්න දැන් ඉස්කෝලේ එක වෙන්න පුළුවන්. නැත්තම් පූසෙක් සතෙක් වුණොත් ඒ දඩයන් කරන්න ඉගෙන ගන්න වෙනවා. මොකක් කරලා ආයෙත් කණ්ඩ හොයන්න ඉගෙන ගන්න වෙනවා. ඒකට රසහ කරන්න ඒ සමාජයේ සංස්කෘතියට අනුව ආයෙ මේ කර කන මේ කාපු කට්ට ආයෙත් කන්න දෙනවා. ඉතින් ඒ කියන්නේ මේක එකම නතර වෙILLක් නැහැ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මිනිස්සු නැවත නැවත ඉපදිනවා. නැවත නැවත ලෙඩ වෙනවා. නැවත නැවත වයසට යනවා. නැවත නැවත මැරෙනවා. තාය උපදිනවා. මේකේ කිසි දැන් මං කියන්නේ ඉපදෙන මැරෙන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ අතර ගත කරන්න තියෙන කාලය
ඒ අතර තියෙන විඳින්න තියෙන දුක් ටික වෙහෙස අනිකේ දුක් වෙහෙස ඉඳලා යමක් ලැබෙනවා නම් කමකුත් නැහැ. අවසානයේ කිසිවක් සාක්ෂාත් කරන්න දෙයක් නැති බව, අවබෝධ කරගන්න කිසි දෙයක් නැති බව. මම කියන්නේ ටිකක් මේක නිදහසේ හිතන්න. ඇත්තටම අපි ජීවිතේ මෙහෙම යුතුයකම් කරනවා. මේවා ඉෂ්ට කරනවා, මේවා කර යනවා දැන් අවසානයේ ඉතින් සෝහන දක්වාම යනවා. සෝහන දක්වා ගියාට පස්සේ අන්තිමට ඒ සෝහනේන දක්වා ගියපු ගමනේ අපි කැපවීම කරනවානේ ළමයින්ට. සමාජෙට ඉතින් අන්තිමට ළමයෙක්වත් ඔබේ මිනිහාලු ටික ගෙදර තියාගන්නේ නැහැ. ඉතින් කොයි ළමයාද මේ අනේ අපි වෙනුවෙන් මෙච්චර කැපුණා අපේ අම්මා තාත්තා කියලා කොට්ටයටවත් මිනිහාලු ටික තියාගන්නේ නැහැනේ. ඒක තියාගන්නේ නැදිසි හරි මේ මිනිහාලේ නැගිටලා આવොත් ආයෙ පොල්ලකින් ගහලා දායි. ඒක මැරිලාට පස්සේ ආයෙ නිකන්වත් නැගිටලා එන්න එපා. එතකොට ඒ කට්ටිය ඔක්කොම අයිති කරගෙන ඔක්කොම ඉවරයි. ආයෙ આવොත් ලෝක ප්‍රශ්නයක්. ඊට වඩා හොඳයි ආයෙ පෙට්ටියෙම මැරලා වැටෙන්න. එච්චරයි. ඉතින් ආයෙ આવොත් මුළු සමාජෙම ආයෙ ගල් ගහලා එලවනවා. ඉතින් එතකොට මේ විදිහට ජීවිතය ගැන බලාගෙන යද්දි නිකන් ප්‍රත්‍යවේක්ෂණයකට ගියාට පස්සේ අපිට තේරෙනවා මේක හරි විහිළුවක්. මේක හරිය නිකන් අපි රොබෝලා වගේ මොකද්දෝ පැටර්න් එකකට දාලා දුවනවා. දුවන අවසානයේ කිසිම දෙයක් නැහැ ලැබීම. දැන් මෙහෙම ජීවිතය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාවක් කරද්දී ජීවිතය ගැන සිහිපත් කරද්දී බුදුරජාණන් වහන්සේට සිහිපත් උනේ මේ මමත් තාම ඉන්නේ මරණයට ඇති තැනක. ඒකක් මොහ වෙනවා. මාත් ඉන්නේ ජරාවටපත් වෙලා. මරණයටපත් වෙලා. ඉතින් මම හොයන්නෙත් මේ දැන් ගෙවල් දොරවල් දරුවෝ කිව්වට ඒක යට තියෙන්නේ ජරා මරණය කියන එකනේ. ඒක අපි ජරා මරණ කියන එකේ ලේබල් එක වෙනස් කරලා කෝප්පේ කියනවා, පුටුව කියනවා, අම්මා කියනවා, තාත්තා කියනවා. ඒ ලේබල් එක ඇත්ත අපි අරක වහන්න ඕන හින්දා ඒක ලස්සන පිටකවර එකේ කියවට පිටකවර දානවා. ඒක ඇත්ත කතාව තියෙන්නේ වෙන දෙයක්. එතකොට මේ විදිහට ජීවිතය ගැන ප්‍රත්‍යවේක්ෂා කරන් යද්දී අපේ ජීවිතෙත් අනුන්ගේ ජීවිතෙත් ඒතර බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේකේ නැද්ද ක්‍රමයක් පණින්න මේ චක්‍රයෙන්. මොකද මේ චක්‍රේ තුල තියෙන දුකක් මේ දැන් මේ ඇඟිල්ල අපි හිතමු මෙහෙම වෙනස් වෙනවා කියලා. ඒක අපි කියමු අනිත්‍ය කියලා. මේක ආය වෙනස් වෙනවා කියමුකෝ. ඒක වෙහෙස් දුකක්. මාගේ එකම දේ සංසාරේ නැවත වීම ඒක දුකක්. ඒක වෙහෙසක්. ඉතින් බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා නැද්ද මේකෙන් පයින්න විදිහක්. එතකොට උන්වහන්සේට සිහිපත් වෙනවා ජරාවක් මරණයක් තියෙනවා නම් මරණයට සාපේක්ෂකව අනිත් පැත්තේ මොකද්ද තියෙන්නේ? අමරණීයත්වය. මරණය කියන වචනය පාවිච්චි වෙන්න බෑ අමරණීයත්වයක් එහා පැත්තේ. මම කියන්නේ ඕන කෙනෙක්ට මුලදී තරකේ නිර්වාණය ගෝචර වෙනවා. ඒක තරකයෙන් ගෝචර කරන්නේ ඉත. ඒක ඥානෙ ගොඩක් වැඩි අයට තේරෙනවා මරණයක් තියෙනවා කියන්නේ මරණය පිහිටන්න බෑ අමරණීයත්වයක් නැතුව. එහෙනම් මේ අමරණීය තලයක් ඇතුලේ තමයි මරණයක් සිදු වෙන්න ඕනේ. අජරාමර ජරාවක් නැති ස්වභාවය ඇතුළේ තමයි ජරා මරණය ඇති වෙන අනිවාර්යයෙන් ඒකට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් විශ්වයේ තියෙනවා. ඉපදීමක් තියෙනවා නම් ඒකට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් විශ්වයේ තියෙනවා නෝපදීමක්. අනුනාසේ ඒ නිර්වාණයේ පණිවිඩය නිවෙනේ මැසේජ් එක තරකයෙන් අරගන්නවා. හැබැයි තරකයෙන් සාක්ෂාත් වෙන්නේ නැහැ. තරකයේ මුල් පණිවිඩය ගන්න පුළුවන් අපිට. ඉතින් මහා බෝධිසත්වයන් වහන්සේ හොඳට බලන්න ඒක තරකයේ නිර්වාණය ගෝචර කරනවා. තරකයෙන් කල්පනා කරන එහෙනම් අනිවාර්යයෙන්ම මරණය තියෙනවා නම් අමරණීයත්වයේ තියෙන්න ඕනේ. ජරාව තියෙනවා නම් අජරාමර බව තියෙන්න ඕනේ. ජරාව නැති ස්වභාවය. ඉපදීමක් තියෙනවා නම් ඊට සාපේක්ෂව නූපදීමක් පවතින්න ඕනේ. උනාද කල්පනා කරන එහෙනම් මම ඉපදිලා ඉන්න මම ඉපදීමට අයිති දේ වල තේරුමක් නැහැ. මොකද එහි සාක්ෂාත් වෙන දෙයක් නැහැ. මරණයට අයිති තැනක ඉපදුන මම මරණයට අයිති දේ සොයලා වැඩක් නැහැ. ඒකේ සාක්ෂාත් වෙන දෙයක් නැහැ. ඒ නිසාම ඒකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය ගවේෂණය කරන්න ඕනේ. මා මරණයට ඇති තැනක ඉන්න මා අමරණීයත්වයේ සොයන්න ඕනේ. ඒ අමරණීයත්වයේ සොයාගෙන ලෝකයාටත් ඒ අමරණීයත්වයට පත් වෙන මාර්ගය කියලා දෙන්න ඕනේ. කියලා මහ බෝධිසත්වයෝ සත්‍ය සොයාගෙන ගමන් කරානේ.
සත්‍ය සොයාගෙන ගිහි ජීවිතය අතහැරියා. දැන් මා කියන්නේ ඔබත් ඉතින් මේ විමුක්ති මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙක් ඔන්න ඔතනින් තමයි බහින්න තියෙන්නේ. ඒකයි මම කිව්වේ බුද්ධ චරිතය තුනේ මේ මාර්ගය තියෙනවා කියලා. ඉතින් ඕනදී ඔබත් ඒ මහබෝසතාණන් වහන්සේ වගේම ඕක කල්පනා කරන්න. ඕක ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඇත්ත නේනම් මමත් තව කොච්චර පුංචි කාලයක්ද ජීවත් වෙලා ඉන්න තියෙන්නේ. සමහරට අරක සූත්‍රය කියන්නේ අවුරුදු 100ක් ජීවත් වුණත් මිනිස්සෙක් ජීවත් වෙන්නේ මාස 1200යි. දවස් 36000යි. ඍතු 300යි. දැන් ඔබ කල්පනා කරන දැන් අපි දැන් කාලේ අවුරුදු 100ක් ජීවත් වෙන්නේත් නැහනේ. අනික දැන් අවුරුදු 100ක් දැන් අපි වුණ දැන් අපේ ජීවිතේ භාගයට වඩා ගොඩක් අය ගෙවිලානේ. දැන් බලන්නකො දැන් ඉතුරු වෙලා තියෙන්නේ තව දවස් කීයක් වෙන්නද? මේ වගේ ගෙවෙන්න ඇති තව මේ මනුෂ්‍යාත්ම භාවයක තව දවස් කීයද මේ වගේ ඔබට ගෙවලා ඉවර කරන්න ඇත්තේ? තමයි ගෙවපු කාලේ වැඩි තව ගෙවන්න තියෙන කාලේ අඩුයි. ඒකත් හොඳ කාලේ නෙවෙයි. දැන් හොඳ කාලේ ගිහිල්ලානේ ඔක්කොගෙම. දැන් ආයේ තියෙන පිළිකා එන හදවත් තමවරන දේ වැඩි ආයෙන ඔය ලෙඩටි කියන කාලේනේ තියෙන්නේ. දැන් ওই කාලේ මුකුත් කරන්න බෑ. දැන් ඔය පුළුවන් කාලේ තමයි මොනවා කරත් කරගන්න ඕන කෙනෙක්ට පුළුවන් තියෙන්නේ. බැරි කාලේට මොකක්වත් බෑ. ඒක තමයි ඒක යථාර්ථය. පුළුවන් කාලේ දැන් ගිහිල්ලා ඉවරයි සෑහෙන්න. එහෙම බැලුවම අපිට තේරෙනවා මේ ජීවිතය ඇතුළත දිහා බැලුවාට පස්සේ අපිට නිදහස් වෙන්න ගැලවෙන්න තව තියෙන්නේ පුංචි කාලයයි. හැබැයි මම මේ කියන්නේ කාලයට සාපේක්ෂව දැන් සත්‍යයට සාපේක්ෂව කළොත් කාලයක් නැහැ. එහෙම ඒ වුණාට දැන් අපි ඉන්න තැනට සාපේක්ෂව කතා කරන්න බෑ. අපි ඉන්න තැනට සාපේක්ෂව අපි සාකච්ඡා කරොත් අපිට තේරෙනවා අපිට ඉන්න තියෙන තව ස්වල්ප කාලයක්. අනික ඉතින් ඒකත් අපිට කියන්න බෑ ඊළඟ මොහොතේද කියලා මරණය. ඊළඟ හුස්ම අරගෙන හෙලද්දිත් මරණය වෙන්න පුළුවන්. එහෙම කියන්නත් බෑ අපිට. දැන් මෙහෙම ජීවිතය ගැන ප්‍රත්‍යවේක්ෂණයක් කරගෙන යද්දී අපිට තේරෙනවා අපිට ජරාවෙන් ගැලවෙන්න මරණයෙන් ගැලවෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව පුංචි කාලයක් බව. හැබැයි එක රහසක් තියෙනවා විශ්වයේ. ඒ රහස තමයි ඕනෙම මිනිස්සෙක් මනුස්ස ලෝකෙට එවන්නේ එයාට ඒ කියන්නේ හැම කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ජීවිතයක් කෙනෙක් ලබද්දී ඒ අවශ්‍ය ප්‍රඥාවකින් එක ලබද්දී එයාට සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය කරන කාලය දීලා තමයි එවන්නේ. මන කියන්නේ මනුස්ස ලෝකෙට මිනිසුන් උපද්දවන්නේ මේ භවයට මේ විශේෂ ආත්මයකට නැවත උපදවන්නේ මිනිසෙක්ක මේ මායාවෙන් නිදහස් වෙන්න. මේ චක්‍රයෙන් එළියට පයින්න. චක්‍රයෙන් නිදහස් වෙන්න චක්‍රයෙන් එළියට ඒ එළියට පයින්න අවශ්‍ය කරන වයස තමයි එයාට දෙන්නේ. එයාට හරියටම හම්බෙන්නේ එයාට ගැලවෙන්න අවශ්‍ය කරන වයස. ආයු ප්‍රමාණය. ඉතින් ඒක එයා දක්ෂ වෙන්න ඕනේ. ඒ ආයුෂය ඇතුළත තුල කොහොම හරි මේ චක්‍රයෙන් පයින්න. මේ එකම ඉපදි මෙරි ජරාවටපත් වෙවි යන චක්‍රයෙන් පයින්න. ඉතින් චක්‍රයෙන් පැන්නේ නැත්නම් ඉතින් ස්වර්ගයන් තමයි වෙන්නේ. chance එක හම්බෙලා, කල්යාණ මිත්‍ර සේවනයේ හම්බෙලා, ඒ අවශ්‍ය කරන දහම සියල්ල දීලත් එයාට ගැලවෙන්න බෑ කියන එක. ඒක තේරෙන්නේ ඒකට යොමු වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ කියන්නේ අපි එතකොට නිකන් පාර වැරදිච්ච කෙනෙක් වගේ. පාර වැරදිලා අපි එක දිහාස්වල මම්මුලා වෙලා ජීවිතය කියලා හිතාගෙන වෙන දෙයක් කරමින් ඉන්නවා. ඉතින් එතකොට ඒ කරමින් ඉඳීමේ ශාපේ වශයෙන් නැවත අපිට හම්බෙන්නේ සතර අපාය තමයි. නැවත දුගතිය හම්බ වෙනවා. මොකද chance එකක් දුන්නා, කල්යාණ මිත්‍ර ආශ්‍රය දුන්නා, සද්ධර්මයේ දුන්නා. ඒක දීලත් වෙන මොකද්ද ටිකක් අල්ලගෙන රකින්න ආරක්ෂා කරමින් දඟලමින් බොරුවට ගෙවලා දැම්මා ජීවිතය. ආයුෂය. ඒ බුද්ධෝත්පාද කාලයක් ඇතුළත දුන්න ටයිම් එක විනාශ කරගත්තා. ඉතින් මා කියන්නේ ඒ නිසා එහෙම විනාශ කරගන්න එපා. හැම වෙලෙම කල්පනා කරන්න මේ මිනිස්සු මැරෙනවා. ඒ වගේ මගේ මරණයත් අද වෙන්න පුළුවන්. අද රැ වෙන්න පුළුවන්. ඊළඟ මොහොත වෙන්න පුළුවන්. ඒ නිසා මම අප්‍රමාදී වෙනවා. මම අප්‍රමාද වෙනවා. තව උපරිම වශයෙන් ජීවත් වුණත් මට ජීවත් වෙන්න තියෙන්නේ මේ වගේ ස්වල්ප රාත්‍රී ප්‍රමාණයක් විතරයි මේ භවය ඇතුලේ ගෙවන්න තියෙන්නේ. මම කියන්නේ ඒක නැවතනේ අර මහා බෝධිසත්වයන් වහන්සේ වගේ සිතන්න. මේ බෝසතාණන් වහන්සේගේ හිතපෙක කොච්චර වැදුනද කියේ නොකියම යන්න ගියා. ඒ කොච්චි ඒ සංසාරික ඒ ආදීනව දකින්න හිත හුරු කරලා තිබ්බා.
සංසාරේ මේ නිස්සාර ස්වභාවයේ වඩපු ඥානයක් තිබ්බා. ඒ නිසා අරක දකිද්දිම ඒක හොඳට දැනුණා පපුවට. තේරෙන්න පටන් ගත්තා. තේරෙන්න පටන් අරගෙන ගැලවීම, නිදහස, නිස්සරණය සොයාගෙන ගියා. නිස්සරණය නිවීම සොයාගෙන ගියාට උන්වහන්සේට මුලදිම ඒක හමුුනේ නැහැ. අපි ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ කියවගෙන යද්දි තේරෙනවා ඒ කරපු මහන්සිය මේ සත්‍ය සොයන්න ගත්ත වෙහෙස ඇත්තටම ඒක මෙහිම අපිට බණකින් කියන්න බෑ. ශිෂ්ට සමාජය පිළිගන්නේ නැහැ. උන්වහන්සේ කරපු ටික ඔබම කියවලා බලන්න. ඒ තමන්ගේම අසුචි අනුභව කරපු හැටි එහෙම කර කර මේ සත්‍ය සොයන්න වෙච්ච මහන්සිය, ඒ කැපවීම, ඒ ජීවිතේ ඒ එක එක වෘත පුරපු හැටි, වෘත වැඩුව හැටි මේ විදිහට බුද්ධ චරිතය අධ්‍යයනය කරන් යද්දි තේරෙන උන්වහන්සේ පුදුම විදිහක මහන්සියක්. පුදුම අන්තිමට මිනිස්සු කිව්වනේ සිද්ධාර්ථ බෝසත්ත්වෝ මිය ගිහිල්ලා කියලා. ඒ සුද්ධෝදන රජුරෝ පිළිගත්තේ නැහැ නේද? මොකද එච්චරටම දුෂ්කර ක්‍රියාව කළා. එහෙම කළා උන්වහන්සේ එහෙම සොයාගෙන ගිහිල්ලා සත්‍ය සොයාගෙන කැපවීම කළා. ඒකට මහන්සි වෙලා දමානක මෙච්චර මහන්සි වෙන්නේ මෙච්චර පෙරුම් පුරපු කෙනෙක්. මෙච්චර මේ සත්‍ය සොයා ගන්න අවශ්‍ය කරන පාරමිතා සියල්ල සම්පූර්ණ කෙනෙකුත් වෙච්ච කෙනෙකුත් කෙත්තියතුමන් වහන්සේ නමකුත් පස්චිමාභ භාවයේදී අච්චර දුෂ්කර ක්‍රියාව. අච්චර ගවේෂණයකදීලා ජීවිතේ නැති වෙන්න ඕන වෙන්න තියෙන මට්ටමට පාවා. යන මට්ටමක දුෂ්කර ක්‍රියාවක් සිදු කරා. එහෙම දුෂ්කර ක්‍රියාව කළා උන්වහන්සේගේ ගුරුවරු දෙන්නෙක් ගැන අපි අහලා තියෙනවානේ. උන්වහන්සේ වාග්යතුන් වහන්සේට හම්බෙච්ච ගුරුවරු දෙන්නෙක් ගැන, ඒ කියන්නේ ආලාර කාලාම උද්දකරාම පුත්ත ගැන. ඉතින් උන්වහන්සේ සත්‍ය සොයාගෙන යන මාර්ගෙදී මේ ගුරුවරු ළඟට ගියා. ඒ ගුරුවරු ළඟට ගිහිල්ලා ඒ ගුරුවරුන්ගේ කතා කර ඉද්දී උන්වහන්සේ තේරුම් ගත්තා මෙයාලා කියන්නේ මෙයාලා අත්දකපු දෙයක්. මෙයාලා මේ බොරුවට කතා කරනවා නෙමෙයි, බොරුවට නැති එකක් නෙමෙයි. මෙයාලා ඇත්තම අත්දකපු දෙයක් තමයි මෙයාලා මේ කියන්න හදන්නේ. කියලා ඒ ගුරුවරු හම්බෙලා ගුරුවරුන්ට ගරු කරලා අපේ බෝසතාණන් වහන්සේ සත්‍ය කියලා දෙන්න කිව්වානේ. ඊට පස්සේ ඒ ගුරුවරු වඩපු සියලු ධ්‍යාන වැඩුවා. 4 වෙනි ධ්‍යානයට යනකම් වැඩුවා. අෂ්ට සමාපත්තියට යනකම් ධ්‍යාන 8 වැඩුවා. හැබැයි ධ්‍යාන 8 වැඩුවට උන්වහන්සේ තේරුම් ගත්තා මේක නිෂ්ඨාව නෙමෙයි බව. මොකද ධ්‍යානවල තියෙන්නේ යම් කිසි ක්‍රියාවක්. නිර්වාණයේ ක්‍රියාවකින් අත්දකින්න එකක් නෙමෙයි. ඔයතර කතේරේ ධර්මයේ මෙතන ගැඹුරට හදාරපු අය ඉන්නවනම් නිර්වාණය කියන්නේ ඒක નિરાයාසයෙන් වෙන අවබෝධයක්. නිවන හරි ඒක එහෙම ක්‍රියා කරලා මොන හරි කරලා අවබෝධ කරගන්න එකක් නෙවෙයි ඒක. එතකොට අර ගුරුවරු මහබෝසතාණන් වහන්සේට කියලා දුන්නේ යම් ක්‍රියාවක් කරලා ලබන නිවනක්. යම් ක්‍රියාවක් කිව්වේ ධ්‍යානයක් වඩලා ධ්‍යානයක් කියලා කියන්නේ ඒක අරමුණක සිත පවත්වන කාලය වැඩි කරනවා. සිත එක අරමුණක සිත පවත්වන කාලය වැඩි කිරීම නිර්වාණ මාර්ගය නෙවෙයි. ඒක ධ්‍යාන මාර්ගය. ධ්‍යාන මාර්ගය සහ විමුක්ති මාර්ගය කියන්නේ මාර්ග දෙකක්. ඔබට සමහරට මම කලින්ම කියද්දී වාද තර්ක හැදී අපි මම මේ ටික කිව්වට පස්සේ ඔයාලට ප්‍රශ්න කරන්න. දැන් මේ මැදදී කතා කරොත් අපිට ඒතර මේ පැටලෙනවනේ කියාගෙන යන ටික. එතකොට මහබෝසතාණන් වහන්සේ එක අරමුණක සිත වැඩි කාලයක් තැබීම තුළ ලබන්න තියෙන 4 වෙනි ධ්‍යානෙට යනකම් පුරුදු කරා. ඊට පස්සේ අනිත් ඊළඟ ගුරුවරයා ළඟින් ඒක 8 වෙනි අරූපාවචර ධ්‍යාන දක්වාම පුරුදු කරා. එහෙන් පුරුදු කරගෙන යද්දී බෝසතාණන් වහන්සේ ඔබ වහන්සේලා කියන නිෂ්ඨාවද මේක? ඉතින් ඔව් අපි දැනට වඩලා තියෙන උපරිමේ තමයි මේක තමයි අපි දන්න නිවන. අපි දන්න නිර්වාණ ධාතුව මෙය. මේක තමයි අපි දන්නේ කියලා. මේක තමයි අපි දන්න නිර්වාණ ධාතුව නිවන කියවලස උන්වහන්සේ කියනවා ඉතින් දැන් ඔබ වහන්සේ බොහොම ඉක්මනින් ඔතෙන්ට ආවා. බොහොම ඉක්මනින් ආවා. ඒ නිසා දැන් අපි ඔබතුමාත් ඔබ වහන්සේත් අපිත් එක්ක එකතු වෙලා ගෝලයන්ට මේක පුහුණු කරමු කියලා දෙමු.
ඊට පස්සේ අපේ මහ බෝධිසත්වෝ කියනවා මේක නෙමෙයි මම සොයාගෙන ආපු සත්‍යය. මොකද මම එකම අරමුණක ඉන්න කාලේ වැඩි කරාට එකම අරමුණක ඉන්න කාලේ වැඩි කළාම තියෙන ප්‍රශ්නය තමයි ඒක තුල ජීවිත ආශාව නැති වෙන්නේ නැහැ. හරියටම පරම සත්‍ය අවබෝධ කරලා ඉවර වෙද්දි කෙනෙක්ගේ ජීවිත ආශාව ඉවත් වෙලා තියෙනවා. පැවැත්ම කෙරෙහි තියෙන ආශාව, ජීවිත ආශාව, මරණ බය ඉවත් වෙලා තියෙනවා. ඉතින් බෝසතාණන් වහන්සේ කියනවා ඉතින් මගේ තාම මරණ බය ඉවත් වෙලා නැහැ. එකම අරමුණක ඉන්න පුළුවන් සෑහෙන ඕන කාලයක්. විශාල කාලයක් ඉන්න පුළුවන්. ධ්‍යානෙට සම්බන්ධලා ධ්‍යානය තුළ ඉන්න පුළුවන්. වැඩි දෙන්නේ මේ ධ්‍යානය කියන එක මේක වෙනස් වෙන එකක්. මේක යම් හේතු නිසා හටගත්ත මේ සමාධිය මේ ධ්‍යානය අෂ්ට සමාපත්තියම අදාළ හේතුවක ඵල ටිකක්. මේ හේතුවක ඵල ස්වභාවයක් මෙතන තියෙන්නේ. එතකොට මේ හේතුව නැති වුණොත් මේ ඵලේ නිරෝධය. එතකොට නිවනත් නිෂ්ඨාවත් අනිත්‍යයි දෙයක් වෙනවා. උනාස් කියලා ඉතින් මම මෙහෙම දෙයක් සෙව්වේ නෑ. හැබැයි ඒත් අනික ඉතින් මට මේක වඩලා වැඩි වර්ධනය කළා කියලා තාම තියෙනවා මරණ බය. 100%ක් මරණ බය ඉවත් වෙලා නෑ. ජීවිත ආශාව 100%ක් ජීවිත ආශාවෙන් අයින් වෙලත් නෑ. මරණ බය නිදහස් වෙලා නෑ. අනික මේ වඩාගත් මේ වඩාගත් විමුක්තිය මේක එක සදාකාලික එකක් නෙවෙයි. මේක බිදී යන එකක්. මේක කැඩෙන එකක්. මේකත් මරණයටපත් වෙන දෙයක්. මේකත් විනාශයටයි දෙයක්. එහෙනම් මේ වඩපු සමාධියක් දුකක්. මේ ධ්‍යානයක් දුකක් කියලා උන්වහන්සේ ඒ ගුරුවරු අත්හරිනවා. අන්න එතනින් පස්සුව තමයි මා කියන්නේ හරියටම භාවනාව කියන එක බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ. අතෙන්ට යනකම් උන්වහන්සේ භාවනාව කියලා කරේ යම් ක්‍රියාවක්, අභ්‍යාස කිරීමක්, යම් පුහුණු යමක් ප්‍රැක්ටිස් පුහුණු කරන එක. පුහුණුවක්, අභ්‍යාසයක්. ඒ කියන්නේ ඒක ආයාසයෙන් කරන දෙයක්. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා දැන් ගුරුවරයෙකුත් නැහැ. දැන් කොහොමද මොකක්ද මම කරන්නේ? එතකොට උන්වහන්සේට ගුරුවරයා බවට පත් වෙනවා. අවසානයේ මහ බෝසතාණන් වහන්සේට ගුරුවරයා වුණේ කවුද? කවුද උනේ? වාග්යනේ තමන්ගේ පුංචි කාලය. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා තමයි සිද්ධාර්ථ බෝධිසත්වයන්ට නිර්වාණයට අවශ්‍ය කර්මස්ථානය ලබලා දුන්නේ. එතකොට උන්වහන්සේ කල්පනා කරන්න පටන් ගත්ත දැන් ඒ වප් මගුල දවසේ උන්වහන්සේ තමන්ගේ හුස්ම කෙරෙහි සිහියෙන් හිටියා. අවදියෙන් හිටියා. අවදිමත් වුණා. අන්න ඒ තමයි අවසානයේදී බුද්ධත්වයට අවශ්‍ය කරන කර්මස්ථානයේ හැටියට තෝරගත්තේ. ඒ කියන්නේ අවදිමත් බව කියන එක. සතිමත් බව කියන. ඒතකොට සතිමත් බව කියන්නේ මේ ක්‍රියාවක් නෙමෙයි ඒක. සතිමත් බව උන්වහන්සේ ඒතර ඒ සිහිය දැන් හුස්ම පාලනය දැන් යෝගවලේ කරන්නේ හුස්ම පාලනය කිරීමක්. ඒක ක්‍රියාවක්. ඒක කරන දෙයක් ඒක. ඒක යම් පුහුණුවක් යම් අභ්‍යාසගත කිරීමක් ආයාසයකින් කරන දෙයක්. මේ එතකොට ඒක යෝගවල තියෙන එක අපි කියන්නේ ප්‍රාණයාම කියලා. ඒක ආයාසයෙන් කරන එකක්. ඒතකොට උන්වහන්සේ ගත්ත දැන් සතිය කියන්නේ හිම අපි මේ බලෙන් කරන එකක් නෙවෙයි. ඒක ඇතුලේ මේ බලෙන් කිරීමක් නෙවෙයි. ඒක හුදු අවදිමත් බව අවධානය පවත්වනවා. අවදියෙන් ඉන්නවා. අවදිමත්ව ඉන්නවා. ඒ අවදිමත්ව ඉඳීම කියලා කියන්නේ ඒ අවදිමත්ව ඉන්න කිසිම කෙනෙක් කිසිම දෙයක් පාලනය කරන්න යන්නේ නැහැ. කන්ට්‍රෝල් කරන්න යන්නේ නැහැ. දැන් අපිට තියෙන ලොකුම ලෙඩක් නේ අපිට හැම දෙයක්ම අවශ්‍ය කරනවා නෙමේ. පාලනය කරන්න.
භාවනා කරන්න ගියත් පාලනය කරන්න ඕනේ. ගෙදර හිටියත් පාලනය කරන්න ඕනේ. මේ එක්ක ඔෆිස් එකේ ගියත් පාලනය කරන්න ඕනේ. ගෙදර හිටියත් ළමයා හරි පාලනය කරන්න එපා. මන්නයි දෙන්නේ මේ අපි මේ අම්මා තාත්තා ස්වාමියා බිරිඳ ඕවා කියලා මේ දාගෙන තියෙන්නේ මේක එක්කෙනාව පාලනය කරන්න අවස්ථාවක් හදලා දෙන්නද කියලා. වෙන්නද කියලා. ඒ නැත්තම් අපි නිකන් සිරිබිරිස්ලා වගේනේ. ඇයි අපිට මොකක්වත් නැහැ. එක නෝන කෙනෙක් මට කියනවා යා මහත්තයලා මේ මහත්තයා මුකුත් මේ කියන්නහල් නෝන කොච්චර බැන්නද ඒ කියලා වට ඉතින් යාට එතන විතරනේ යාගේ පාලනය කරන්න තියෙන්නේ. මට විතරනේ බයින්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඒකත් නැතුණුත් එයාව නිකම්ම කෙනෙක් වෙනවා. ඒ වගේ කියලා අපි කියන්නේ ඉන්න හොඳට බයින්න දීලා තියනවලු. අන්න ඒ වගේ තමයි අපේ ඇතුලේ අපිට අවශ්‍ය කරනවා මේ ඇතුලේ තියෙන ස්වභාවයක් හැම වෙලෙම මේ පාලනය කරන්න ඕනේ ගතිය. ඒ කියන්නේ මට මතකයි මම ලංකාවේ ඉඳලා ඉදී එයාපෝට් එකේදීත් ඒ තාත්තා කෙනෙක් මේ පුතාට ඩ්‍රයිව් කරන්න කිව්වා. ඉතින් යනකම් කියනවා මෙහෙම වෙන ටෝ කරන්න, මෙතන අඩු කරන්න, මෙතන වැඩි කරන්න. මට හිතුණා ඉතින් මම එහෙම ඩ්‍රයිවිං සීට් එකේ ඉඳලා නා මොනවා කරයිද කියලා. ඒ ඉතින් ඔහොම මේ අරක කරන්න මේක කරන්න ඒ වුණා නම් ඉතින් එහෙම මේ ඒ කියන්නේ අපි කවුරුවත් කැමති නෑ තව කෙනෙක් එහෙම අපිව ඕනකට වඩා පාලනය කරන්න යනවට. ඉතින් ඒතකොට මම දැන් මන්නම් කියන සමහර අය විවාහ ජීවිතේ නිකන් පොලිස් කාර්යය වගේ. අරයා මෙයාට පොලිස් කාර්යයක් වෙනවා, අරයා මෙයාට පොලිස් කාර්යය වෙනවා. ඉතින් ඒක මහර දුකක්. මහර වෙහසක් නේ ඒක, මහර දුකක් නේ. අන්න ඒ වගේ මේ ඒ අපේ පුරුද්ද තියෙන්නෙම එක එක්කෙනාව පාලනය කරලා. ආධ්‍යාත්මික වෙනවා කියන්නේ සම්පූර්ණ පාලනය අත්හැරලා දානවා. පාලනේ නිදහස් වෙනවා. පාලනය කරනවා කියන්නේ ඒක හරි දුෂ්ට දෙයක්. ඒක හරි මේ කූර දෙයක්. ඒක හරි මේ මමත්වයේ පිරිච්ච මනසක් කරන දෙයක්. දැන් අපි එහෙම යමෙක් පාලනය කරනවා කියන්නේ ඔයා මෙහෙම ඉන්න ඕන, ඔයා මෙහෙම වෙන්න ඕන, ඔයා මෙහෙම කරන්න ඕනේ. ඉතින් අර මේ රාජාම් බ්‍රහ්මංසාරගේ තාත්තා කියලා තියෙන්නේ පුතේ නුඹ කවදා හරි කවුරුණත් කමක් නැහැ. ඔබ පෝසතෙක් වුණත් එකයි, දුප්පතෙක් වුණත් එකයි, හිඟන්නෙක් වුණත් එකයි, මංකොල්ලකාරයෙක් වුණත් කමක් නැහැ. මගේ ගෙදර නුඹ වෙනුවෙන් හැමදාම විවෘතයි. මගේ අන්න එතන තියෙනවා කිසිම පාලනයක් නැහැ. ඔබ කවුන්ටර් ඕන කෙනා නුඹ වෙන්න. ඒත් මගේ හදවත විවෘතයි. සතිය කියන්නේ අන්න ඒ වගේ එකක්. සතිය කියන්නේ කිසිම දෙයක් පාලනයක් කරන්නේ නැහැ. කිසිම දෙයක් කන්ට්‍රෝල් කරන්න යන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ හොයාගත්ත භාවනාව අන්න එහෙම දෙයක්. ඒකේ කිසිම කිරීමක් නැහැ, මොනවත් කරන දෙයක් නැහැ. මොනවත් පාලනයක් නැහැ. ඒක හරියම නිදහස්. උන්වහන්සේ මන්නම් කියන්නේ අපිට බුදුරජාණන්සේ හොයලා දුන්නේ මතු කරලා පෙන්නුවේ හරියම මේ නිදහස් පාත් එක, නිදහස් මාර්ගයක. ඒක එහෙම සීමා දාලා, හැඩ දාලා, කොටු කරලා මොකක්වත් නැහැ. ඉතින් උන්වහන්සේ බුදු වෙන්න කියලා කරෙත් කුමක්ද? අර පවතින ස්වභාවයට අවධානයෙන් හිටියා. ඒක පාලනය කරන්න ගියේ නැහැ. දැන් අපි එහෙම නෙවෙයි ආනාපාන සතිය කරන්න ගියොත් අර නයි පිඹුනගේ ගාලා පිඹිනවායි යෝග නිකන් හරි ඉස්සරහා කෙනෙක් අර බොරු කොණ්ඩයක් දාන් හිටියොත් ගලවලා විසිනවා. ඒ බොරු කොණ්ඩයක් හරි දාන් ආවොත් එහෙම ඒ කියන්නේ එච්චරටම මේ හරීම මේ ආයාස කරනවා. ඉතින් ආයාසයෙන් භාවනාවකට ගියොත් ටික වෙලාවකදී මේ ඔළුව වල ඔක්කොම බර වෙනවා. මේ දෙපැත්ත බර වෙලා, ඔළුව බර වෙලා ගිහිල්ලා හරි බරක් ඒක. භාවනාව කියන්නේ එහෙම මේ බලයෙන් එහෙම තද කරගෙන, හිර කරගෙන එහෙම මොකක්වත් එකක් නැහැ. ඒකවල බුදුජානනාංශ වල බලන්න භාවනාව කියලා අපිට එහෙම එකක් පෙන්නලා නැහැ. භාවනාව කියලා උන්වහන්සේ සතිපට්ඨාන කියලා, විපස්සනාව කියලා උන්වහන්සේ සොයාගත්තේ නිදහස් මාර්ගයක්, අවධානයෙන් සිටිනවා කියන එක. දැන් අවධානයෙන් ඉන්නවා කියලා කියන්නේ දැන් අපි හිතමු ඒ කියන්නේ මෙහෙම ඒ අවධානයේ තියෙන සතිමත් භාවයේ ස්වභාවය තමයි ඒක හැම වෙලෙම මම දැන් මෙතන මේ මොහොත තුල මේ මොහොතේ වෙන දේ පිළිබඳ අවදිමත් වෙන්න පටන් ගන්නවා. මේ මොහොතේ වෙන දේ ගැන අවදිමත් වෙනවා කියන්නේ දැන් මෙහෙම හිතමු. දැන් අපි උදාහරණයක් ගමු මෙහෙම. ගඟක් ගලනවා. ගඟ ගලද්දී අපි කරන්නේ ගඟට බහැලා නානවා නැත්නම් ගඟේ ගහගෙන යනවා. දැන් ඒ වගේ නිකන් අපි හිතමු අපේ ජීවිතය කියන්නේ දැන් ඔය වගේ ගලන ගඟක්. එතකොට දැන් ජීවිතේ කොයි වෙලේ කොතනකවත් අපේ ජීවිතේ නතර වෙලා නැහැ. දැන් ගලන ගඟක් කියන්නේ මේ හිතන්නකෝ දැන් අපි වතුර බින්දුව පැටෙනවා ගඟකට. වතුර බින්දුව වෙනස් වෙනවනේ, ගඟ වෙනවනේ. ගඟ නතර වෙලා නැහැනේ. ගඟ නතර වෙලා නැහැ, වේගෙන් ගලන එක තියෙනවා.
ඊළඟට ගඟ මුහුදට වැටෙනවානේ මුහුදවත් නතර වෙන්නේ නැහැනේ. මුහුද ජල වාෂ්ප බවට පරිවර්තනය වෙනවා. ඒක නතර වෙන්නේ නතර වුණා නම් මුහුද කියන එක නතර වෙලා තියෙන ගන්න මේ පෘථිවිය ඔක්කොම යට වෙලානේ. ඒක හැම මොහොතකම වෙනස් වීමටයි දෙයක්. ජල වාෂ්පත් නතර වෙලා තියෙන්නේ නැහැ. ඒක වලාකුළු වෙනවා. වලාකුළු නතර වෙලා තියෙන්නේ නැහැ. වලාකුළු අහපව් ඇස්ස වෙනවා. අන්න ඔය වගේ අපිට තේරෙනවා මේ ලෝකේ තියෙන කිසිම තැනක නතර වෙච්ච දෙයක් නැහැ. හැබැයි අපි හිතනවා නතර වෙච්ච දෙයක් තියෙනවා කියලා. දැන් අපි හිතනවානේ ඊයේ රෑ දැක්ක ළමයන් මං ආයේ මේ දකින්න උදෙත් කියලා. එහෙම නතර වෙලා නැහැ කවදාක. ඒ ළමයා ඊයේ රෑ දැක්ක ළමයා ආයේ දකින්න බෑ. හැබැයි අර සංඥාවක් ඇවිල්ලා එහෙම නිත්‍ය ගතියක් කියනවා අපිට. ඒක සංඥාව බුදුරජාණන් වහන්සේ කියන්නේ මිරිගුවක් කියලානේ. මිරිගුවක් නේ සංඥාව බොරුවක් නැති දෙයක් තිබ්බ මේ ඊයේ කෙනාමයි දැක්කේ කියලා. එහෙම ඒ සංඥාව මායාවක් කරනවා. සංඥා මායාවක් කරාට එහෙම එකම කෙනෙක්ට කවදාකවත් එකම කෙනා දෙපාරක් දකින්න බෑ. අර කියන්නේ එකම ගඟට දෙපාරක් බහින්න බෑ කියලා. බැහැලා ඊළඟ පාර බහිද්දි ඒකක නෙමෙයි. අනික එකම ගඟට දෙපාරක් එක්කෙනෙක්ට බහින්නත් බෑ. ඒ බහින කෙනාගේ නාම රූපات වෙනස් වෙලා ඉවරයි. ඒ වගේ ජීවිතය දිහා බලවහම මට තේරෙන්නේ අපිට ජීවිතය කියන්නේ කොයි මොහොතකවත් නතර වෙලා නැති මේ ඉතාමත් වේගයක ගලණයක පවතිනවා. ඒ ගලණයක පවතිද්දී අපි තුමු ජීවිත ගඟ මෙහෙම ගලාගෙන යනවා. ජීවිත ගඟ ගලාගෙන යද්දී ඒ ගඟට සතිමත් බව කියලා කියන්නේ අවදිමත් බව කියලා කියන්නේ ඒ ගඟට බහින් නැතුව ගඟ ඉවුරට වෙලා ගඟේ ඉවුරකට වෙලා ගලන ගඟ දිහා ගලා නොයා බලා සිටිනවා. තේරෙනවද? ගලන ගඟ දිහා නොගලමින් බලා සිටීම තමයි සතිමත් බව කියන අපි එකට කියමු සාක්ෂි විඥාන. හරියට සාක්ෂියක් වගේ හැම දෙයක්ම තම සාක්ෂිකාරයෙක් කියනවා. පාලනය කරන්නේ නැහැ. කිසිම පාලනයක් නොකර සාක්ෂිකාරයෙක් විදියට අවදිමත්ව එහි ස්වභාවය නිරීක්ෂණය කරනවා. දැන් අපිට වෙන්නේ සාමාන්‍ය සිතට මේ සතිය කියන එක හඳුරගන්න බැරි හේතුව තමයි හැම කාගේ හරි සිත ගොඩක් පටුයි නම් පටු සිතක් නම් ඒ පටු වෙච්ච සිතට සතිය කියන්නේ මොකද්ද කියලා හරියට ගෝචර වෙන්නේ නැහැ. දැන් සිහිය අවධානය කියන එක හරි අමාරුයි පටු දැන් මෙහෙම හිතන්නකෝ දැන් සතියේ ස්වභාවය තමයි සතිය කියන එක වඩන්න යද්දී ඕනවට වඩා සිත හිර කරන්නේ අපි. දැන් අපි කියනවා මම දැන් මේ මොහොතේ සිහිය අවධානයෙන් ඉන්නවා හිතට කියනවා ඔයාලට ඕන තරම් අස්තිය අදු ගහන්න. ඒ කියන්නේ අපි හරි ඕක කියද්දිත් හරි බයයිනේ අපි දැන් එහෙම පුළුවන්ද භාවනා කරනවා කියන්නේ මේ උහුමර සිතට අස්තිය අදු ගහන්න දෙන එකක්ද? එහෙම කොයි පොතේද ඔවා තියෙන්නේ? අපි නෑ සිත මේ එක අරමුණක තියන්න ඕනේ. සිත දුවන එක නතර කරවන්න ඕනේ. ඒ වගේ එකක් තමයි අර බුදුරජාණන් වහන්සේ අර ආලාරකාරාම ළඟට ගිහලා ඉගෙන ගත්ත ටික තමයි අපි හිතන් ඉන්නේ. තවමත් බුදුරජාණන් වහන්සේත් කිව්වේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියලා. එහෙම නෙවෙයි. උන්වහන්සේ දේශනා කරේ සතියමත් අපි දන්නවා හරියට අපි මෙහෙම හිතන්නකෝ අපි හිතමු ණයෙක් ඉන්නවා. ණය එහෙට මෙහෙට දඟලනවා. අපි මොකද කරන්නේ? ටෝච් එක අරගෙන ණය යන පැත්තට ටෝච් එක ගහනවා. හැබැයි අපි මේ ණයව කන්ට්‍රෝල් කරන්න යන්නේ. හැබැයි යන පැත්තට ටෝච් එක ගහපුවම අපිට තේරෙනවා මම කොහෙද ඉන්නේ කියලා. අනිත් වගේ සතිය කියන්නේ කිසිම වෙලාවක සිත පාලනය කරන්න යන්නේ නැහැ. සිත කන්ට්‍රෝල් කරන්න යන්නේ නැහැ. සිත හිර කරන්න යන්නේ නැහැ කිසි අරමුණක කොටු කරවන්නේ. අරමුණක සිත හිර කරන්නේ. මොකද සිත කොහොමවත් ඉන්නේ ඒ අරමුණක අරගෙන තමයි. ආයවකට අමුතේ හිත කොටු කරවන්න අවශ්‍ය නැහැ. කොහොමද සිත ඉන්නේ හැමෝටම යම අරමුණක් ආශ්‍රය කරගෙන තමයි සිත ඒක හඳුනගන්නේ සිතන්නේ ඔක්කොම අරමුණ සාපේක්ෂව. ඒ නිසා අපි සිත කිසිම අරමුණක කොටු නොකර අපි සිතට ඕන විදිහට රවුම් ගහන්න කියනවා. රවුම් ගහන්න කියලා කියනවා. හැබැයි ඔයා ඕන තැනක රවුම් ගහන්න ප්‍රශ්නයක් නැහැ. ඔය ලයිට් එක දාගෙන ඉන්නේ ටෝච් එක ගහගෙන ඉන්නේ. ටෝච් එක තමයි සතිය. දැන් ඔබ අද ගෙදර ගිහලා කියන දැන් ගොඩාක් අය කියන එකන්නේ භාවනා කරන්න බෑ වාඩි වෙච්ච ගමන් කොහෙද දුවනවද දන්නේ නැහැ කියලා. අද ඔබ මං කියනවට කරලා බලන්න කියලා වාඩිලා කියන්නේ ඔයාට ඕන තැනක දුවන්න කියන්නේ මොකද වෙන්නේ කියලා. හිතට කියන්න අද වාඩිලා හරි. මම වෙන්ද ඔයාව හිර කරන්න කියන්නේ මං ආයේ ඔය වගේ නරක වැඩක් කරන්නේ නැහැ.
ඔය වගේ නරක වැඩක් මං ආයෙ කරන්නේ. ඔයා ගිහිලා ඕනේ තරක රස්තියාදු ගහන්න. ඔයාට ඕනේ නිදහසේ යන්න කියලා අතහරින්නකෝ. ඒ බය වෙන්නේ බය නැතුව සිතට පිස්සු නටන්න දෙන්න. සිතේ ඉතින් ඒක තමයි සිතේ හැටි ඉතින්. සිතට නිදහසේ ගලණය කරන්න දෙන්න. සිත ගලන්න දෙන්න. සිත ගලද්දී ගඟ ගලනවා වගේ සිත ගලද්දී ඔබේ ගලන විදිහ හඳුනා ගන්න. ගලන්නේ කොයි පැත්තටද? කොයි පැත්තටද ගලණය සිද්ධ වෙන්නේ කියලා ඒක දැන ගැනීම විතරයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ ඉච්චරටම සරල දෙයක්. ඒක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් මහා ගැඹුරු වචන මොකක්වත් ඕනේ නැති, තියරි මොකක්වත් ඕනේ නැති පොඩි ළමයිට උනත් කිව්වම තේරෙන හරිය දෙයක්. ඔයා ඉඳගෙන ගලන සිත දිහා, ගමන් කරන සිත දිහා බලන්න ඉන්න. ඇත්තටම සිත එහෙම ගලන්න කිව්වට පස්සේ සමහර අය එහෙම කිව්වම යන්නේත් නැහැ, සිත ගලන්නේත් නැහැ. එහෙම නතර වෙන්න පටන් ගන්නවා. හිත නතර කරන්න කිව්වම ගලනවා. ඒක තමයි සිතේ ඇති. සිතේ ස්වභාවය තමයි හැම වෙලෙම අපි කියන දේට ප්‍රතිවිරුද්ධ දේ තමයි සිත කරන්නේ. සිතේ ස්වභාවය ඒක. ඉතින් අපි ඒක දන්නේ හින්දා අපි කරන්නේ සිත හිර කරන්නේ නැහැ. සිත හිර කරද්දී දැන් සිතට කියනවා මම ඔයාට ඕන දෙයක් යන්න කියලා. දැන් මෙහෙම හිතන්නකෝ. ඔය ගෙවල් වල ඉන්නවනේ හරි මේ දඩබ්බර ළමයි. ගෙවල් වල දඩබ්බර ළමයි ඉන්නවා. ඒ දඩබ්බර ළමයින්ට මේ කිව්වොත් එහෙම මේ ඕනට වඩා දඩුවම් කරොත් එහෙම ඒ ළමයා තව හිතුවක්කාර වෙනවානේ. දඩුවම් කරන්න ළමයා හිතුවක්කාර වෙනවා. එතකොට මේ අමල තාත්තලා මොකද කරන්නේ? දඩුවම් කරන එක අතහැලා දානවා. ඕන කියනවා. හැබැයි වටේ මිනි ගෙවල් වල ඇරත් කියනවා මේ අපේ කොල්ලා ටිකක් දඩබ්බරයා. කොයි වෙලේ මොන මගෝලි වැඩක් කරයිද දන්නේ නැහැ. මොකක් කරයිද දන්නේ නැහැ. මොන මගෝලි වැඩක් කරයිද දන්නේ නැහැ. ඒ හින්දා හුද්දක් සෙවිල්ලෙන් ඉන්න කියලා. මං කියන්නේ සිත කියන්නේත් අපි ඔන්න ඔයගේ මගෝලි වැඩ කරන කෙනෙක්. හරි දඩබ්බරෙක්. යාව පාලනය කරන්න ගියොත් එහෙම පාලනය කරන්න බෑ. පාලනය කරන්න හිතුවක්කාර වෙන්න පටන් ගන්නවා. පාලනය කරන්න යන්න දඩබ්බර වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි මේක පාලනය කරන එක අත්හැරලා දානවා. මේක සංවර කරන්න යන එක අත්හැරලා දානවා. අනික ඉතින් එහෙම බය වෙන්න දෙයක්වත් නැහැ. මේකේ මොනවද ඔච්චර ජරා දෙයක් නෙමෙයි හිත කියන්නේ. ඔච්චරම හිර කරගෙන ඉන්න තරම් අවශ්‍ය දෙයක්වත් නෙමෙයි. ඉතින් නිදහසේ ඉන්න දෙන්න ඒකට. නිදහසේ යාට ඕන දිහාට යන්න දෙන්න. ඒ යන්න දීලා දැන් ඊට පස්සේ යන්න දීලා හොඳට දැන් අවධානය තියෙනවනේ අපේ. අවදිමත් බව තියෙනවනේ. අවදිය නැති වුණොත් අවදිය නැහැ කියලා දැනගන්න. එච්චර ආයි දුක් වෙන්නේ අපි අවදිය තියෙන බව දැනගන්න. අවදිය නැති වුණාම ඉතින් නැත්තම් ආයේ නැති බව දැනගද්දිම ආයේ අවදියට ඇවිල්ලා අපි. අවදිමත් බවට ඇවිල්ලා. නැති බව දැනගන්නවා. දැනගද්දි මේක අවදිමත් ස්වභාවයට ඇවිල්ලා දැන් අපි කොහොම බලාගෙන ඉද්දි අපිට පේනවා මේ සිත කොහොමද අරමුණු වල ඇලෙන්නේ ගිහිල්ලා. සිත කොහොමද අරමුණු අරගන්නේ? සිත කොහොමද අතීතයට දුවන්නේ? සිත කොහොමද අනාගතයට දුවන හැටි? මේවා ඔක්කොම ඔබට හොඳට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. දැන් මේක කරන්න ගියාට පස්සේ ඔබට වෙන මිනිස්සු ගැන හිතාගෙන වෙලාවක් නැහැ. දැන් මේ විපස්සනාව පටන් ගන්නතර පස්සේ ඔබට මේ තැන් වල එකතුලා අරයා ගැන මෙහා ගැන හොයලා ඉන්න වෙලාවක් නැහැ. මොකද ඔහුව කරන්න වෙලාවක් නැහැ. ඔහුව කරන්න කිව්වම මෙයා කොහෙද උනවත් දන්නේ නැහැ. ඒ මෙයා දැන් අපි මෙයා දිහා බලන්නේ ඉන්නේ දැන් සිහියේ. ඒ හින්දා අපි ඒ නිසා අරම්මනම් කරලා හරියන්නේ. දැන් අපිට දැන් ඇත්තටම සත්‍ය සොයනවා කියන්නේ තමා ගැන සොයා ගැනීම. ඒක තමන් ගැන ගවේෂණයක්. ඒක කරන්න බෑ අනුන්ගේ උපදූප හොයනවනම්. ඉතින් ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ පළවෙනි එක තමයි ඉස්සෙල්ලා මේ අනුන් ගැන හොයන එක අත්හැරලා දානවා. අනුන් ගැන කතා කරන එක අත්හැරලා දානවා. අනුන් ගැන හිතන එක අත්හැරලා දානවා. අනුන් ගැන හිතන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ, අනුන් ගැන සොයන්න යන්නෙත් නෑ. දැන් අපිට ඊට වඩා ලොකු වැඩක් තියෙනවා උදේ ඉඳලා රැය වෙනකම් කරන්න. උදේ ඉඳලා රැය වෙනකම් උපදූප කියන එක නෙමෙයි වැඩක් තියෙනවා. දැන් මේ වැඩේ තමයි අපි විපස්සනා කරන්න තියෙනවා අපිට. විපස්සනා කරනවා කියලා කියන්නේ මේ සිතේ ගැන අවදිමෙන් ඉන්නවා. මේක කොහෙටද දුවන්නේ, මොනවද අල්ලන්නේ, මෙයා කොහොමද අරමුණු වල බැඳෙන්නේ කියලා දැන් ඔය ඔක්කොම හොඳට නිදහසේ නිරීක්ෂණයක් කරන්න. හොඳ පරීක්ෂණයක්, ගවේෂණයක් කරන්න. දැන් ඒකේ මම ආයෙත් අර වචනේ කියනවා මේ පාලනයක් කියන එක නෙමෙයි මේ කරන්නේ. මේ දැන් මේ මම එහෙම බලන්න ඉන්නවා කියව මොකක් හරි මේ හිර කරනවා නෙමෙයි හිත. කිසිම පාලනයක් නැහැ. සම්පූර්ණ නිකන් ඒක හරියට මේ රහස් පොලිසිය දැම්මා වගේ වෙලා. දැන්
මේ රහස් පොලිසිය දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපි හිතමු මොකක් හරි හවුසින් ස්කීම් එකේ යනවා හොරු පයින්නවා. හොරු පයින්නට පස්සේ හොරු එක එක දේවල් මේ එක එක දේවල් හොරකම් කරන් යනවා. ඊට පස්සේ පොලිසිය මොකද කරන්නේ? මේක බාර දෙනවා රහස් පොලිසියට. හැබැයි රහස් පොලිසිය මොකද කරන්නේ? ওই පාරාතු ගාන කෙනෙක් වගේ හරි පාරාතු ගාන කෙනෙක් හරි වෙන මොකක් හරි කෙනෙක් වගේ ඇවිල්ලා ඉන්නවා. යා හොඳට සෙවිල්ලෙන් ඉන්නවා. සෙවිල්ලෙන් ඉන්නවා මේ කවුද මේකට අවේලා වෙන්නේ කවුද යන්නේ. හැබැයි කොයිලාවත් අල්ලන්න යන්නෙත් නෑ. මාචු දාන්න යන්නෙත් නෑ මොකක්වත් නෑ. එයා සෙවිල්ලෙන් ඉන්නවා. අන්න ඔය වගේ එකක් තමයි සතිය කියලා කියන්නේ. ඒක නිකන් රහස් පොලිසිය වගේ. එයා තොරතුරු ටික අන්තිමට බාර දුන්නාට පස්සේ පොලිසිය ගිහිල්ලා අල්ලගන්නේ. ඒ වගේ සතියේ තොරතුරු ටික දුන්නාට පස්සේ පඤ්ඤාවට ප්‍රඥාවේ ගිහිල්ලා මානසිකදා ඊරට සතිය කියන්නේ එහෙම පොලිස් කාර්යයක් නෙමෙයි රහස් පොලිසිය වැඩේ කරන්නේ. ඒක නිකන් හරි ගරිල්ලා ගේම් එකක්. ගරිල්ලා ගේම් තියෙන්නේ. ගරිල්ලා ගේම් වල කොයි වෙලාවක ඩිරෙක්ට් ගහන්න යන්නේ නැහැ. මූණට මූණ සටන් කරන්න යන්නේ නැහැ. ඒ වගේ සතිය කිසිම වෙලාවක මූණට මූණ කිසිම සටනක් කරන්නේ නැහැ. කිසිම කෙලෙස් එක්ක කිසිම යුද්ධයක් කරන්නේ නැහැ. කෙලින්ම ගහන්නේ හැංගිලා ගහන ගේම් එකක් තියෙන්නේ. ගරිල්ලා ගේම් එකක් තියෙන්නේ. හැබැයි ඉතින් හොරු දැනගත්තොත් රහස් පොලිසිය දාලා ඉන්නේ කියලා හැබැයි හොරු පැත්තටවත් දෙන්නේ නැහැ. ඒ වගේ සිත හරි බයයි සතියේට. ඒ වුණාට එයා දන්නේ නැති තාක් කල් නටන. අන්නේ වගේ තමයි සතිය කියන්නේ. ඔන්න දැන් අපි උපමා කීපයක් කිව්වා ටෝච් එකක් වගේ කිව්වා. ඒක ගඟක් කිව්වර කියනම් බලන් ඉදීමක දැන් මම මේ කියන උපමාවලින් බලන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්ද කියලා. මොකද සතිය කියන්නේ මෙන්න මේකයි කියලා හරියට කියන්න බෑ. එහෙම හරියටම කාරු හරි කිව්ව සතිය කියන්නේ මේ කියලා මම කියන්නේ කියන සෙනෙහිම හැමෝම අවබෝධයටපත් වෙනවා. සතිය තමයි ටික ගැඹුරට ගිහිල්ලා අවසානයේ අවබෝධය බවට පත් වෙන්නේ. ඒ දැන් මම මේ කතා කරන්නේ මේකේ මූලික පියවරක් පිළිබඳ. මූලික මේක මේ දැනට පුරුදු කරන්න අවශ්‍ය කරන ටික මිසක් ඒකේ එක සතියේ එක පැතිකඩවල් තියෙන. සියලු පැතිකඩ අපිට මේ වගේ දේශනාවක් ඇතුලේ කතා කරන්න බෑ. හැබැයි මේ ප්‍රවිෂ්ටයක් ගන්න කෙනෙක්ට කොහොමද මෙතෙන්ට එන්නේ කියලා තේරුම් ගන්න අපිට මේ ටික කතා කරගෙන යමු. එතකොට අපි ඔන්න ඔයගේ සතිය කියන දැන් උපමාව ටෝච් එකේ උපමාව, ගම් යූරේ උපමාව, රහස් පරීක්ෂක උපමාව. ඔන්න ඔය උපමාව වලින් අපි තේරුම් ගන්න. එතකොට මෙතන තියෙන්නේ සතිය කියලා අපි නම් මේ හැම දෙයකින්ම අඳුන්වන්න ගියේ අවදිමත් බව. අවදිමත් බව, සතිමත් බව. එතකොට මේ තමන්ගේ සිත පිළිබඳ අවදිමත් වෙන්න පටන් ගන්නවා. එතකොට සතියට බාධා වෙන්නේ සිහිය පිහිටවන්න බාධා වෙන දේ තමයි මේ මොහොතේ අපිට සිහියෙන් ඉන්න අපේ පටුසිත මං කරනවා කියලා පටුසිතක් කියනවා කියලා. පටුසිත තමයි අපි ජීවිතය පිළිබඳ හදාගෙන තියෙනවා එක එක රාමු. එක එක හැඩතල හදාගෙන තියෙනවා. දැන් අපි දැන් හිතමුකෝ දැන් මෙහෙම. දැන් ඔය කට්ටිය බනහඬ ආව මෙතන. දැන් බනහඬ ආවට පස්සේ දැන් කාගේ හරි ෆෝන් එකක් වැදුනා කියමුකෝ. ෆෝන් එකක් වැදිච්ච ගමන්ම ඔන්න අනිත් අයට ටිකක් තරහ යනවා. අනිතර කේන්ති යනවා. ඒ කේන්ති යනවා තරහ යනවා. අනිත් කවුරු හරි කතා කරගෙන ඉන්නවා කියමුකෝ. කතා කරගෙන ඉඳි අපිට කේන්ති යනවා. කේන්ති යනවා කේන්ති එතකොට අපි පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු දැන් ඊට පස්සේ අපි කරන්නේ අර කේන්තිය පිළිබඳ අවධානයෙන් ඉන්නේ නැහැ. අර කේන්තියත් එක්ක ගලාගෙන යනවා. ගලන ගඟ දිහා බලන් ඉන්නේ නැතුව ගඟට ආය අහුවලා ගලාගෙන යන්න පටන් ගන්නවා. අන්න ඕක තමයි අසතිය කියන්නේ. අසතිය කියන්නේ බලාගෙන ඉන්නේ නැතුව වෙන සිද්ධිය දිහා ගඟට වැටෙලා ගඟේ ගලාගෙන යන්න පටන් ගන්නවා. අර ආපු පටිගයත් එක්ක එහෙම ගහගෙන යන්න පටන් ගන්නවා. අන්න ඒකට අපි කියනවා එයා අසතිමත් වුණා. එයා ගම් ඉවුරෙන් වැටුණා ගඟට. ගඟට වැටෙන්න පටන් ගත්තා. එතකොට එයා තේරුම් ගන්න ඕනේ එහෙනම් එයාට මේ වර්තමානයේ සිහියෙන් ඉන්න බැරි උනේ දේවල් දිහා බලන් ඉන්න බැරි උනේ එයාගේ ඇතුලේ තියෙනවා පටු හැඩතල. එයා හිතන් ඉන්නවා බනහන්දිදී මෙහෙම ඉන්න ඕනේ. මෙහෙම ඉන්න ඕනේ. දැන් එහෙම කියලා කවුරුත් ෆෝන් ඔන් කරගන්න එපා. ඒ වගේ ඊට පස්සේ ආයෙත් එහෙම ඕනේ නැහැ රාම ඕනේ නැහැ කියලා. ඒකේ ඉතින් ඩාවහා මෙතන තියෙන නීතිය. හැබැයි මම කියන්නේ ඒක ඔලුවට දාගන්න එපා කියලා. ඕනවට වඩා ඒ නීති ටික ඒ නීති ඔලුවට දාගත්තාම ඒව මනසේ හැඩයක් බවට පත් වෙනවා. මනසේ හැඩයක් බවට පත් වුණාට පස්සේ තමයි ඔබේ ජීවිතේ ඊට මෙහෙම ෆෝන් එකක් වදිද්දී අපිට කේන්ති යනවා. ඒතර අපි බනහන ගම් පවපුර ගන්න සමහරට ඒ ෆෝන් එක වදින කෙනාට කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට කේන්ති යන්නේ නැහැ. එයාට අකුසලයක්වත් නැහැ. මේ අහක ඉන්න අය කිල්ලම් පරිප්පු ගන්නවා.
ඉතින් අන්නේ වගේ මේ කවුදෝ වැඩ කරන්නේ ඒක අපාය යන්නේ වෙන කෙනෙක්. හොඳට බලන්න කායුදෝ ෆෝන් එක වදින ඒ අපාය කියන්නේ මොකද? ඔය ෆෝන් එක වදින ගමන් ටහාට රැකලා වැරුණොත් එහෙම අපායේ බනහාගෙන ගමන් ඇයි මැරෙන්නේ බනහලා නෙවෙයි අර ෆෝන් එකේ දේශේ. දේශයෙන් මැරුණොත් එහෙම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එතකොට අන්න ඒ වගේ අපි හොඳට බලනවා අපිට ඕනෙම තරහ ආපු සිතක් දිහා හොඳට නිරීක්ෂණය කරලා බලන්න. ඔබට කේන්ති යන මොහොතක් දිහා හොඳට සතිය බලන් ඉදී ඔබටම පෙනෙයි ඔබට කේන්ති යන්නේ ඔබේ තියෙන පටු මානසිකත්වය නිසා. ඔබේ පටු බලාපොරොත්තු නිසා. ඔබේ සිත හරීම පුංචි. හරීම පොඩි මහා දෙයක් නෑ ඔබේ හිතේ හරි පටු රාමු ගොඩක් ඇතුළක හිර වෙච්ච හිතක්. ඉතින් මෙහෙම මං කියන්නේ හිත රිදෙනවා නම් හොඳයි ඒක රිදෙන්න තමයි කතා කරන්නේ. එතකොට නේ මොකද කඩලා දාගන්න ඔය ටික. ඒ කියන්නේ දැන් හොඳට බලන්නකෝ දැන් ඔබට කේන්තික ඕන තරම් නිරීක්ෂණය කරලා බලන්න මා කියනවට ඕනම කේන්ති ගියා වර්තමාන මොහොතේ කේන්තියත් එක්ක ඔබ ඇදිලා ගියා නම් ඒ ඇදිලා ගියේ හේතුව ගවේෂණයේදී අපිට පේන හේතුව තියෙන්නේ මොකද කේන්තිය නැති කරන්න වැඩ නැහැ. කේන්ති කියන්නේ ඵලයක්නේ. මේ මොහොතේ සිතේ තියෙන ස්වභාවය. ඒකට හේතුව අපි සිහික්දියා හොඳට සිහියෙන් දැනගෙන ඉඳි පේනවා හේතුව තියෙන්නේ මම ජීවිතය පිළිබඳ හදාගෙන තියෙනවා. මෙයාලා මෙහෙම ඉන්න ඕනේ. ළමයි මෙහෙම ඉන්න ඕනේ. මහතුරු මෙහෙම ඉන්න ඕනේ. මේක මේ වෙලාවට මෙහෙම වෙන්න ඕනේ කියලා අන්න ඒවා හොඳට දැන් අහුවෙන්න පටන් ගන්නවා. අර සතියෙන් ඉද්දී සිහියෙන් ඉද්දී තමන්ගේ පටු රාමු ටික පටු කොටු ටික පේන්න පටන් ගන්නවා. මම කියන්නේ ඒ දැනගෙන නියඳ වෙන්න. මෙන්න මේ තරහවට මෙන්න හේතුව මේ පටු ස්වභාවය. අන්නක තමයි දැන් ඔන්න එතකොට අපිට පටිච්චසමුප්පන්න ස්වභාවය තමයි මේ පේන්න පටන් ගන්නෙ. හොඳට සිත ගැන සිහියෙන් බලාගෙන ඉද්දී ඒ සිහියත් එක්ක අපිට ඒකේ පටිච්චසමුප්පාදය එන්න ප්‍රකට වෙන්න පටන් ගන්නවා. දැන් අපි මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මේ ඔහොම එකක් නෙවෙයි. අපි දන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා අපි දින කටපාඩම් ලිස්ට් එක හරිදන්නේ. ඒක හොඳයි. ඒක හරි වුණාට ප්‍රැක්ටිකල් කරද්දී ඔහොම වෙන්නේ නැහැ. ඔකද දැන් බලන්න මම මේ කියන විදිහට ප්‍රායෝගිකව මේක කරගෙන යද්දී ඔය ඔහොම නෙමෙයි පටිච්චසමුප්පාදේ තේරෙන්නේ. සිතවිලි තියෙනවා. සිතවිලි වලට හේතුව අර පටු හැඩතල ටික පේනවා. ඒ පටු හැඩතල වලට ගිහිලා බලද්දී පේනවා මේ ඔක්කොම එන්නේ මම කියන ස්වභාවයක් තියෙන රාමය ඇතුළේ තියෙන නිසා අන්තිමට මම කියන්නේ කවුද කියලා හොයාගෙන අන්තිමට බැහැගෙන නැති මම කියලා එකක් හම්බෙන්නේ නැහැ. නිකන් සිතුවිලි ධාරාවක් එච්චරයි තියෙන්නේ කියලා අහුවෙනවා. සංස්කාර කෙහෙල් කඳකට උපමා කරන්නේ. අරටුවක් නැහැ. ඒකේ මේ කිසිම මේකේ සිතුවිලි ගොඩක් බලාගෙන නැද්ද? ඒකේ හේතු ගොඩ අහුවෙනවා. අන්තිමට සිතුවිලි ටිකක් කරෙන්න මෙතන මමෙක් නැහැ. අනාත්ම ස්වභාවය ප්‍රකට වෙනවා. ඉතින් ඔය විදිහට තමයි මට නම් තියෙන්නේ පටිසමුපාදේ තේරෙන්නේ. හොඳට සිත ගැන සිහිය පියවතාන් ඉද්දී අපිට ඔය ඇතුළේ මෙහෙම හොඳට ඒක ඔස්සේ ටික ගැඹුරට පේන්න පටන් ගන්නවා. ඒක අත්දකින්න පටන් ගන්නවා. මං කියන්නේ බුද්ධ ආගම කියන්නේ මේ අර වගේ නේද හොතේ වචන ගොඩක් නෙවෙයි මේක ප්‍රායෝගික දෙයක්. විපස්සනාව කියන්නේ ඒක මේ කැලේට ගිහිලා කරන හේකුත් නෙමෙයි. කැලේට ගිහිලා මොනවද හිතන හේකුත් නෙමෙයි. ඒක මේ මොහොමේ ජීවත් වෙන ජීවිතය තුළ ඉඳගෙන සිත ගැන කරන ප්‍රත්‍යවේක්ෂාව. ඒක සිත පිළිබඳ විනිවිද දැක්මක්. ඒක කරන්න කැලේක බෑ. ඒක යන්න ඕනේ ප්‍රශ්න තියෙන තැනකට. කරදර තියෙන තැනකට. ඒකනේ බුදුජානනාචාර කරණීය සූත්‍රයේ තියෙන හාමුදුරුවෝ යවුවානේ අහපව කැලේට යවුවා. ඒ අර ප්‍රශ්න කරදර කරන අමනුෂ්‍ය ඉන්න දැන්න මේ යවුවානේ. ඒ දුක තියෙන තැන නිවෙන්න ඕනේ. දුක නැති තැනක ගිහලා නිවිලා ඉන්න ඕන කෙනෙක්ට පුළුවන්. දුක තියෙද්දී දුක තියෙන ස්වභාවය හඳුනා ගන්නවා ඉස්සෙල්ලා. ඔබ තේරුම් ගන්න ඔබ දුක තියෙන ස්වභාවය දැනගෙන ඔබ ඒ අරමුණත් එක්ක ගැටෙන්නේ හේතුව තමයි ඔබ හිතනවා ඒ අරමුණ ඇත්තක් කියලා. සිත ගන්න සියලු අරමුණ මායාවක්. ඒක ඇත්තක් නෙවෙයි. ඔබට ඒ පිළිබඳ තියෙන අනවබෝධය නිසා තමයි එනේන අරමුණත් එක්ක බැඳි යන්නේ. ඒ සිත ගන්න හැම අරමුණක් එක්කම ඒ හැම සිතුවිල්ලක් එක්කම ගැටි යන්නේ. ඉතින් ඔබේ තියෙන අවිද්‍යාව තමයි ඒ යථාර්ථයක් විදිහට දැකීම. යථාර්ථයක් නොවන දෙයක් ඇත්තක් නොවන මායාවක් ඇත්තක් කියලා පිළිගන්නවා. සංඥාව සිත ගන්න හැම වෙලෙම අරමුණත් එක්ක සංඥාවක් නේ අපි හඳුනගන්නේ. ඒ අරමුණත් එක්ක අරමුණ හඳුනන ස්වභාවය සංඥාව කියනවා. අපි මේ සංඥාව මිරිගුවක් විදිහට ගන්න එක ඇත්තක් විදිහට ගන්නවා. ඒ සිත ගන්න අරමුණ හඳුන ගන්නවා රියල්ටි ඇත්තක් විදිහට. ඒක මායාවක් කියලා දැක්ක ගමන් ඒ අරමුණෙන් සිත නිදහස් වෙනවා. අන්නේ වගේ මේ විපස්සනාව කියන තැනට යද්දී අපි තේරුම් ගන්න ඕනේ අපි දැන් අවදිමත් බව තුළ ඉන්නවා. සතිමත් ස්වභාවය තුළ ඉන්නවා.
අවදිමත් ස්වභාවය තුළ සතිමත් ස්වභාවය තුළ ඉඳගෙන අපි එන සිතිවිලි දිහා බලන් ඉන්නවා. සිතිවිලි දිහා බලන් ඉඳි තේනවා. එහෙනම් අපිට වර්තමානයේ අත්දකින්න බැරි, අපිට මේ සිහියෙන් ඉන්න බැරි, අපිට මේ මොහොත කියන එක දැනෙන්නේ නැත්තේ. හැම වෙලෙම මේ මොහොතේ භාගයක් මේ මොහොත තුල භාග 150ක් තියෙන්නේ. අතීතයේ 150ක් මේ මොහොතේ අපි ඉන්නේ අනාගතේ. ඔය දෙපැත්තට සිත හිර වෙලා තියෙනවා. ඒ දෙපැත්ත හිරලා තියෙන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න ඔබ උදාහරණයක් මම කියන. දැන් ඔබ හිතමු ඔබ මේ තේ එකක් බොන්න යනවා. තේ එකක් බොන්න යද්දි දැන් ඔබ කියනවා මේ තේ එක බොන ගමන් මේ තේ එක හරි නෑ. මේ තේ එක හරි නෑ. මේකෙට සීනි වැඩි. ගිහලා මේ සීනි අඩු තේ එකක් ගේන්න කියලා දැන් සීනි අඩු තේ එකක් හොයන්න යනවා. ඒතකොට බලන්න දැන් මේ මොහොතේ අපිට මේ මොහොතේ තේ එක විඳින්න බැරුව ගියානේ. මේ මොහොතේ තේ එක විඳින්න බැරුව ගියේ හේතු තමයි භාගයක් හිටියා අපි අතීත තමයි තමන් සීනි දාලා තේ බීලා ඒ සීනි දාලා තේ බීලා ඒක හොඳයි කියන මතකයක් තියෙනවා. ඔන්න දැන් හොඳයි කියන මතකයත් එක්ක හිටියා. ඊට පස්සේ අපි හිතමු දැන් මේකට දැන් හම්බුච්ච තේ එක අපි සීනි අඩුයි කියලා. දැන් ඇත්තටම කවදාකවත් සීනි දාපු නැති මිනිස්සෙක්ට මේ මොහොතේ තේ එකක් බොද්දී ඒක සීනි අඩුද වැඩිද කියලා හොයන්න පුළුවන්ද බැයිද? බෑනේ. සීනි අඩුද කියලා හොයන්නත් බැහැ. මොකද එහෙනම් අපි අනිවාර්යයෙන් වර්තමානයේ විනිශ්චයකට ලක් කරද්දී එතන තියෙනවා අතීතයේ කෙරෙහි බන්ධනයක්. අපි අතීතයට බැඳිලා. අතීතයට බන්ධනයක් තියෙනවා. ඊට පස්සේ අපි කරනවා අපෝ මේක හරි නෑ. මේකේ මදි කියලා ඔන්න ඊට පස්සේ අපි ඔන්න අනාගතයේ ආය බලාපොරොත්තු වෙනවා සීනි වැඩි තේ එකක් හොයාගෙන. අපි තෝගේ අනිත් පැත්ත ගැන ටිකක් හිතලා. අනිත් පැත්තේ අපි තව කෙනෙක් ඉන්නවා. එයා බොන්නේ තේ බොන්නේ සීනි නැතුව. දැන් එතකොට එයාට දාලා දෙනවා මේ මොහොතේ සීනි තියලා තේ එකක්. සීනි දාලා තේ එකක් එයාට දාලා දුන්නාට පස්සේ එයා මොකද කරන්නේ කියනවා අපෝ මේක බොන්න බලද කොච්චර සීනිද. ඊට පස්සේ එයාත් මොකද කරන්නේ මේ වර්තමාන ලැබිච්ච එක එයාගේ මතකයට ගලපලා එයාත් ප්‍රතික්ෂේප කරලා සීනි එකක් ඇති එකක් හොයාගෙන බලාපොරොත්තු වෙනවා. එතකොට මා කියන්නේ ඒ අන්නේ සිද්ධිය තේ බීම සිද්ධිය ගන්න ඒ සිද්ධිය ගැන විමර්ශනය කරලා එයාට වර්තමානයේ මේ මොහොත අත්දකින්න බැරුව ගියා. මොකද මේ මොහොත අත්දකින්න බැරුව ගියේ එයා අනාගතයේ මේක හරි නෑ හොඳ තේ එකක් බොන්න ඕන කියන බලාපොරොත්තුවක් තිබ්බා. එක කොටසක් වර්තමානයේ භාගයක් තිබ්බා අනාගත බලාපොරොත්තුව අනිත් කොටස තිබ්බා අතීතයට බැඳීම. අතීතේ කොහේ හරි දැනකට බැඳිලා. ඔන්න ඔය දෙපැත්ත තියෙන කෙනෙක්ට මා කියන්නේ වර්තමානයේ පේන්නේ නැහැ කියලා. වර්තමානයේ අත්දකින්න බෑ. වර්තමානයේ සිහියට එන්න බෑ. මොකද එයා හැම වෙලෙම ඉන්නේ යුද්ධයක. ඉතින් එතකොට මිනිස්සෙගේ ජීවිතේම කියලා කියන්නේ එක යුද්ධයක්. එයා අතීතය අරන් තියනවා මම කැමති දේවල් මම මේවට කැමති මේවට කැමති මම මේවට අකමැතියි කියලා. එතකොට එයා ඒ කැමති අකමැති කියලාගේ රාමු දෙකක් තියෙනවානේ. ඊට පස්සේ එයා වර්තමානයේ ඉඳගෙන එයා සටහන් කරන්නේ අර අනාගතයට එයා කැමති වෙච්ච ටික බලාපොරොත්තු ටික ඉෂ්ට කරන්නත් ඒවා නිත්‍ය වශයෙන් හොයාගන්නත් එයා අකමැති ටික ජීවිතේට හමු වෙන එක නතර කරන්න. දෙපැත්තන්නේ අන්න එතකොට එයාට වර්තමානයේ මම කියලා කෙනෙක් මැවෙන්න පටන් ගන්නවා. තේරුම් ගන්න හොඳට වර්තමානයේ මම කියන එක ඇත්තටම තියෙන එක දැන තියෙන එකක් නෙවෙයි. වර්තමානයේ මම කියන එක මැවෙන එකක් ඇතුලේ. අපේ ඇතුළාන්තය තුළ වර්තමානයේ මම කියන හැඟීම මැවෙනවා. ඒ මැවීම සිද්ධ වෙන්නේ ඇත්තටම අපි හරියටම වර්තමානයට එන්නේ නැති නිසා. ඔබ හරියටම වර්තමානයේ මොකද්ද කියලා හරියටම අත්දැක්ක මොහොතදී ඔබේ මමත්වයේ ශූන්‍යලා යනවා. ඇත්තටම සත්‍ය අවබෝධ කරනවා. හරිම වර්තමානයේ දකින්න ඕනේ. හරිම වර්තමානයේ මිනිස්සෙට අහුවෙන්නේ මිනිස්සෙක් ඇවිලීම වර්තමානය කියලා දකින්නේ එයා එක්ක ගත්ත අතීත සංඥාව. අතීත සංඥාවකට එයා හිර වෙලා ඉන්නවා. ඉතින් අන්න එතකොට තේරුම් ගන්න එහෙනම් අපේ ජීවිතය කියලා කියන්නේ අපි අතීතයේ තියෙනවා බලාපොරොත්තු මේවා කැමැති අකමැති කියලා ඊට පස්සේ අනාගතයේදී කැමැති දේවල් සොයන්නත් අකමැති දේවල් නැති කරන්නත් කරනවා උත්සාහයක දෙනවා.
දැන් අපි බලන්නකො මම බොරුද කියන්නේ දැන් මම අර උපමා කියන්න ගන්න නැහැ වෙලාව යන හින්දා ඔය බලන්න ඔබේ ජීවිතේ දැන් අපි කරන්නේ මොකද්ද කියලා අපි කැමති කියලා ගත ටික හොයන්න එකත් අපි අකමැති කියලා හිතාගත්ත දේවල් තියෙනවනේ ජරා මරණේ මොනවා හරි ටික ওই ටික නැති කරන්න නෙමෙයි මේ උත්සාහ කරන්නේ අපි නරකයි එපා කියලා දීපු දේවල් නතර කරන්න පුදුම මහන්සියක් යෙදෙනවා අපි හොඳයි කියලා දීපු දේවල් හිතාගෙන තියෙනවා තව මේවා මට තියෙන්න ඕනේ මේවා මං ගියක් ගන්න ඕනේ මෙහෙම කරන්න ආන් ඒවා ඉෂ්ට කරන්න දඟලන එකනේ එතකොට ඒ දෙකම සිද්ධ වෙන්නේ වර්තමානයේදී එතකොට පේනවා ජීවිතයේ මේ අතීත සැප විඳ කෙනෙක් සහ අනාගතයට සැප විඳින්න යන කෙනෙක්. අතීත දුක් විඳ සහ අනාගතයට දුක් විඳීම නතර කරන්න යන කෙනෙක්ව. එතකොට මෙන්න මේ අතීත සංඥා අනාගත සංඥා අරගත නිසා තමයි ඒව තුළ ජීවත් වීම හින්දා තමයි අපිට වර්තමානයේ මම කියලා මායාවක් තේරෙන්නේ. දැන් අපි සිද්ධ කරන්නේ මොකද? දැන් අපි මේකෙදි කරන්නේ විපස්සනා විදි කරන්නේ විදර්ශනා විදි කරන්න හදන්නේ අර අතීත අරමුණු සිතට එන එක නතර කරන්නේ නැහැ. අතීත අරමුණු වෙනවනේ අතීත මතක එනවනේ. අනාගත බලාපොරොත්තු වෙනවනේ. අනාගත අපේක්ෂා සිතට මේ වෙලාව වෙනවනේ. ඒවට සිත බැඳෙන ගතිය තියෙනවනේ. අතීතේට අරමුණු වලට සිත බැඳී තියෙන ස්වභාවයෙන් අයින් කරනවා. අනාගතයට සිත යන්න දීලා සිත අනාගත බලාපොරොත්තු එනවා මේ වෙලාවේ අනාගත බලාපොරොත්තු වලට තියෙන බැඳෙන ස්වභාවයෙන් සිත අයින් කරනවා. බැඳෙන ස්වභාවයෙන් අයින් කරනවා කියන එක මම ඊටට සරල කරලා කියන්න. දැන් මේ විදිහට දැන් ඔන්න අපි වර්තමානයේ 100න් හිටියා. මේ මොහොතේ 100න් හිටියා. මේ මොහොතේ 100න් හිටියට පස්සේ ඔන්න අපිට එකපාරට මතක් වෙනවා මේ වෙලාවේ අපේ මැරිච්ච අම්මා කෙනෙක්. තාත්තා කෙනෙක් සහෝදරයෙක් මතක් වෙනවා. මැරිච්ච අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදරයෙක් මතක් වෙච්ච ගමන් අපිට අර ඒ වෙලාවේ ඒ මැරුණ වෙලාවේ දැනෙච්ච දුකක් වින්දනයක් තියෙනවානේ. අපි මේ මතකයත් එක්ක ආපහු අර වින්දනයට යනවා. වින්දනයට ගියපු ගමන් සිතේ වින්දනයට බැඳෙනවා. හැම වෙලේම තේරුම් ගන්න අපේ සිත බැඳෙන්නේ වේදනාවට. සැප වේදනාවට, දුක් වේදනාවට. එතකොට අපි කරන්නේ අන්නේ අතීත මතක එනවා අතීත මතක ආවට පස්සේ අපි ඒවා විඳින්න යනවා විඳින්න ගියාම මේ විඳින වලට සිත ගිහිලා බැඳෙනවා ඒ බැඳුනහම තමයි අපිට ආයෙ අර සැප විඳීම අරක සිහි කර අර සැප වේදනාවල් නඩත්තු කරන්න යන්නේ හිත අර විඳිනේ පවත්තන්න යන්නේ හොඳට බලන්න අපි අර මොනවා හරි අපි කැමති හොඳ ආසාවෙන් කරපු දෙයක් ආයෙ සිහි කරන්නේ ඒක සිහි කරද්දි සැප වේදනාවක් දැනෙනවා ඒ වින්දනයේට සිත බැඳෙනවා ගිහිල්ලා. දැන් අපි ළමයින්ට ආදරේ ඇත්තටම ළමයි ගැන කල්පනා කරද්දී අපිට සැප වේදනාවක් එනවානේ. අපි මේ වින්දනයේනේ පවත්වන්න හදන්නේ මේ දිගට. වින්දනේ නඩත්තු කරන්න හදනවා. වින්දනේ පවත්වන්න හදනවා. දැන් වින්දනේ නඩත්තු කරන්න වින්දනේ පවත්වන්න මහන්සි ගන්නවා. ඒත් අපිට තේරෙනවා එහෙම අපි උත්සාහ කරාට අපි ඔය හොඳයි කියලා අරගත්ත අරමුණත් එක්ක මට හොඳ වෙච්ච සිද්ධියක් කියලා අරගෙන ඕක ඔය සැප වේදනාව දිගට තියාගන්න එකට තියෙන්නේ ඒක ආයෙත් වෙනස් වෙලා යන අරමුණ. සමහර ඒවා තියෙනවා අපි මේ දැන් ඔහොම සැප විඳින්න ගියාට පස්සේ ප්‍රශ්නේ තියෙනවා අපි අතීත ගැන හිත ජීවිතේ සැප විඳින්න ගියාට සැප විතරක් නෙමෙයි අපි අකමැති දේවලුත් මතක් වෙන්න පටන් ගන්නවා. දැන් අපි රුවන්වැලි සෑය පින්කමක් කරපු එක මතක් කරන්න ගියාට ඒ ඇස්සේ අපිට මතක් වෙනවා ඒ ඇස්සේ අපි කරපු පව් වල ටිකක් දෙනවනේ. සෙරප්පුවක් උස්සනවා ඒවත් මතක් වෙන්න පටන් ගන්නවා වෙන මොකක් හරි තව කෙනෙක්ට මොනවා හරි කිව්වනද පින්කම සීකරන්න කිය ඔන්න අනිත් කෙනාට කියපු වචනවල් අතීතයේ සැප විඳින්න ගියාම වෙන ප්‍රශ්නේ ඒකේ තමන් කරපු අකුසල් ටිකත් එහෙම තමන්ට මතුවෙන්න පටන් ගන්නවා. මම නම් කිව්වේ දෙපැත්ත මාතලා දැම්මම ඔක්කොම ඉවරයි කියලා. ඔය අතීතේ පින් ගැන හිතන්න කියලානේ ඔය ඔක්කොම අවුල් ටික ආවේ කරපු පව් ටිකත් ඔය ඇස්සේ මතක් කරේ. ඒක දෙපැත්තෙම අයින්ගලා හිටිනා ඉවරයි. නිදහස්නේ. ඒකලා එච්චරයි එතනින් එහාට ඉවරයි. අරවා හිතන්න යන එක මම කියන ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ අතීතයේ ඉන්න හැම මොහොතකම තේරුම් ගන්න ඔබ ඉන්නේ සිහිනයකනේ. නැති දෙයක් නේ. වෙච්ච දෙයක් වෙලා ඒක ඔබ නිකන් අර හීනයක් රස කරන වැඩක් නෙමෙයි. හීනයක් රස කරන, හීනයක් සුන්දර කරන වැඩක් මේ කරන්නේ. එතකොට දැන් අපි කරන්නේ ඒ මතක සිතට එන්න දෙන වර්තමාන මතක ආවට පස්සේ මතක රස කර බැඳෙන්නේ නැහැ මේ මතක වලට. මේ මතකයත් එක්ක එන දුක වේදනාවට බැඳෙනවා කියන්නේ අපි බලනවා ඒක ප්‍රතික්ෂේප කරන්න ඒ අරමුණ අයින් කරන්න. ඒ කියන්නේ මං හිත බැඳිලා ඒකට.
දැන් කරන්නේ සිතට වර්තමානයේ අතීත මතක එන්න දෙනවා. මතීට එන්න දීලා අපි කියනවා අතීත මතක එනවා. ඒක අතීත මතකය කියන්නේ වර්තමානයේ පහළ වෙච්ච සිතුවිල්ලක් විතරයි. තේරුම් ගන්න හැම අතීත මතකයක් කියන්නේ මේ මොහොතේ ඇති වී නැති වී යන සිතක්. කවදාහකත් අතීත සිතුවිලි පහළ වෙන්නේ නැහැ නේ. අනාගත සිතුවිලි පහළ වෙන්නේ නැහැ නේ. අතීත සිතුවිලි පහළ වෙන්නේ නැහැ. අනාගතය තුළ සිතුවිලි හැම මොහොතකම සිතක් පහළ වෙන්නේ වර්තමානයේ. අර වර්තමානයේ සිත පහළනට ඒ සිතගත අරමුණ අතීත සංඥාවලින් හඳුන ගන්න. ඒ සංඥාව තමයි කියන්නේ මේ ඔයා මේ හිතන්නේ ගියා වුද කරපු පින්කම ගැන ඔයා මේ අනාගතය ගැන කියන ඒක සංඥාව කරන මායාවක්. මිසක් ඒක සංඥාව කියන බොරුවක්නේ. ඒ වුණාට ඇත්තටම වෙන්නේ මේ වෙලාවේ සිත ඇති වී නැති වියම වර්තමාන මොහොතේ අතීතය කියලා හිතුවත් අනාගතය කියලා හිතුවත් අතීතයක් අනාගතයක් කවදාකවත් නැහැ මේ ලෝකේ. හැම මොහොතකම තියෙන්නේ වර්තමානය. දැන් ඔබට පුළුවන් දැන් තියෙන රුවන්වැලි ගෑස් ආය ගැන හිතන්න බෑනේ. ඔබට දැන් රුවන්වැලි සෑය ගැන හිතුවොත් ඔබ හිතන්නේ අන්තිමට දැකපු මතකේ හිතන්නේ. ඒ මතකය කියන එකත් අතීතේ නෙමෙයි මතක් වෙන්නේ මේ මොහොතේ සිතේ ඇති වී යන සිතක්. අන්න ඒ වගේ අපි සියලු අතීත මතක දිහා දැන් ඒක ඇත්ත කරගන්න යන්නේ නැහැ. ඒක අපි දන්නවා ඒක සිහිනයක්. ඒක වෙලා ඉවරයි. එහෙනම් ඒ අතීතේ කියලා මේ වෙලාවේ ඇති වී නැති යන සිතුවිල්ලක් විතරයි මෙතන සිතක් විතරයි පහළලා තියෙන්නේ. කියලා අන්න එතකොට තමයි අපි එන්නේ සතියේට. නැත්තම් අපි කරන්නේ අරගත් එක්ක හේම ජීවත් වෙන්න පටන් ගන්නවා. අර අරමුණත් එක්ක සතුටු වෙවි ඒ ගැන දුක් වෙවි අඬ දුක් වෙවි ඉන්න පටන් ගන්නවා. දැන් අපි දකින්න ඇත්ත මේකේ. ඇත්තටම මේකේ අතීතයක් කියලා එකක් නැහැ. අනාගතයක් කියලා එකක් නැහැ. පවතින්නේ මේ මොහොතේ අදාළ ස්පර්ශය නිසා පහළ වෙන්නේ නැති යන සිතක් විතරයි, සිතවිල්ලක් විතරයි කියලා අන්න ඕක හොඳට සිහියෙන් හඳුනා ගන්න. ඊට පස්සේ හඳුනාගත්තට පස්සේ වෙන්නේ ඔබ අරවත් එක්ක මෙච්චර කල් සතුටු වෙවි ගියා නේද? පශ්චාත්තාප වෙවි කියන්නේ ඒක අතහරිනවා. ඒ කියන්නේ දැන් සමහර අය මේ මම දැක්කා මේ ඒ කොච්චර මේ අතීතේ හා අනාගතේ හිතන්න ඇබ්බැහි වෙලාද කියන්නේ මට නම් හිතෙන්නේ ඒක වෙන්න ඇති මේ මිනිස්සෙගේ තියෙන ලොකුම පුරුද්ද ඇබ්බැහිය ඒක හෙරොයින් ගහනවට වඩා භයානකයි. දැන් හෙරොයින් ගහන කෙනෙක්ට හරි ලේසි ඒක කොහොමද ගැලවෙන්නේ? ඔය පුරුද්දෙන් ගැලවෙන්න මිනිස්සෙට පුදුම අමාරුයි. මොකද ඒකෙන් එයාට තේරෙන්නේ නැහැ එයා ඔය අතීතය ගැන සතුටු වෙන්න යන වාරයක් පාසා එයා මේ වර්තමානයකට වෛරයක් කරනවා කියලා. මේ මොහොතට වෛරනේ කරන්නේ. අතීතය අල්ලගෙන හිත නටනට යන්න මම මේ මොහොත ප්‍රතික්ෂේප කරනවා. වර්තමානයේ වෛර කරනවා. වර්තමානයේ පිළිගන්න. මොකද ඇත්තටම සමහරට වර්තමානයේ තමන්ට තියෙන මේ මොහොතේ තියෙන තමන්ට තියෙන දුකක් කියලා. ඒකින්ද අපි ආසයි මේ මොහොත ගැන හිතන්නේ නැතුව අරක ගැන නටන. හැබැයි අපිට අන්තිමට තේරෙනවා අපි මේ හීනයක් දැකලා තියෙනවා. මේ බොරුවක් මේ මොහොතේ ඇත්ත. මේ මොහොතේ තියෙන දේ රියැලිටි. දැන් මේ සංඥාවකට බැඳිලා යන ගමන සිහිනයක්. මං කියනවා ඒක හැම වෙලෙම සිහිනයක්ම කියලා හිතන්න. දැන් අපි හිතමු අපි ගියා මුහුදු බලන්න. ඒ මුහුදු බලන්න ගියාම අපේ පර්ස් එක වැටෙනවා මුහුදට. පර්ස් එක මුහුදට වැටුණාට පස්සේ ඩෙන්ටි පාස්පෝර්ට් තිබ්බා, බැංකු කාඩ් තිබ්බා. දැන් හරි ප්‍රශ්න ගොඩයි. දෙක වැටිච්ච එක දුකයිනේ. දැන් මං කියන්නේ අපි ගෙදරට එනකන් ඔය ගැන හිත ඔයකම අරමුණු කරගෙන අඬ එනවා. මං කියන්නේ එතකොට අපි දුක් කීයක් විඳිනවද? ඒ වෙලාවේ ජීවිතේ දුක් කීයක් විඳිනවද? දුක් දෙකක්. එකක් තමයි පර්ස් එක වැටිච්ච එක කොහොමද දුකයිනේ. දෙවෙනි දුක තමයි ඒ ගැන හිත විඳින මානසික වේදනාව. මම කියන්නේ සිතට කියන්නේ මේක තේරුමක් නෙවෙයි. මේක වෙලා ඉවර වෙනක සිහිනයක්. සිහිනයක් කියලා හැබැයි සිත ඒ අරමුණම ආය ගන්නව නම් ප්‍රශ්නයක් නෑ. අපි ඒක සිහිනයක් කියලා හිතට පෙන්නන එක විතරයි කරන්නේ. නතර කරන්න එපා. දැන් මම මේ කියන්නේ බලන්න මම මේ කියාගෙන යන කිසිම වචනයක මම කන්ට්‍රෝල් කිරීමක් කියන්නේ නැහැ. පාලනය කිරීමක් කියන්නේ නැහැ. සිත ඒ ඉතින් සිත දැන් අපි කිව්වට මොනවා ඔක සීනයක් කිව්වොත් සීනයක් කියලා යාට පෙන්නනවා. මේක තේරුමක් නැහැ මේක කියලා පෙන්නනවා. පෙන්නලා එයාට ඕන නම් දුක් වෙන්න දෙනවා. ඒ දුකත් එක්ක ඉන්නවා එච්චරයි. දුක අයින් කරන්න යන්නේ නැහැ. දුක හැබැයි එයාට පෙන්නනවා සීනයක් කියලා. එතකොට හිත තේරුම් ගන්න හිතම තේරුම් ගන්න මේක තේරුමක් නැති වැඩක්. මේක කිසි වැඩක් නෑ. බොරුවට වෙලා ඉවර වෙච්ච දෙයක් අරගෙන මම මේ වර්තමානයේ මට මිස් වෙනවා. මේ මොහොත මම මේ කොයිදෝ ඒකක් අල්ලගෙන ආය ඒක අරමුණු කර කිසිම තේරුමක් නැති දුකක් විඳින්න කියලා සිතම තේරුම් අරගෙන සිත නිවෙනවා. ඒක නිස්සාරණයටපත් වෙනවා.
එහෙම ඒ වගේ මේ සිත කන්ට්‍රෝල් කරන්නේ නැතුව ඔය විදිහට අපි සිතට මේකේ ඇත්ත පෙන්නනවා. මේකේ යථා ස්වභාවය සිතට ප්‍රඥාවෙන් පෙන්නනවා. මේක ඇත්ත ස්වභාවය පෙන්නන්න හිත නිවෙන්න පටන් ගන්නවා. දැන් සමහර අයගේ දැන් අතීතේ කොච්චර හිතන්න හුරු වෙලාද කියලා කියන්නේ සමහර අය මට හම්බෙලා තියෙනවා. සමහර අය එක අම්ම කෙනෙක් ළමෙක් එක තරුණ කෙනෙක් කියලා මට කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ උගන්වන භාවනා පන්ති වලට ආවට අපිට සෝතාපන්න වෙන්න නම් බෑ කොහොමවත් කිව්වා. මං කිව්වා ඉතින් සෝතාපන්න වෙන්න බැරි ඇයි කියලා. ඒ කියන්නේ මම ආනන්තරීය කර්මයක් කරගත්ත කෙනෙක්. මොකද හරි ඒක නම් හරි ඉතින් ආනන්තරීය කර්මයක් කරා නම් සෝතාපන්න වෙන්න බෑනේ ඉතින්. අනිකන් ඒවා දැන් කොහොමද ආනන්තරීය කර්ම කරගත්තේ කියලා. කිව්වා මං තාත්තා මරුවා කිව්වා. මම කොහොමද මැරුවේ කියලා කිව්වා. ඉතින් තාත්තට මං කඩේ ගිහලා බනිස් කෙඩියක් ගෙල්ලා දුන්නා. තාත්තා තේ බෝධි ඕක හිර කරන් මැරුණා කිව්වා. ඉතින් ඊට පස්සේ ඉතින් මං කියන්නේ ඒක ආනන්තරීය කර්මයක්ද? එයා හිතලා කළාද? නෑනේ. හැබැයි දැන් එයා පසුතැවි ඉන්නවා. දැන් පසුතැවි ඉන්නවා. ඊපස්සේ මං කියන්නේ එයාට ඇත්තටම ආනන්තරීය කර්මයක් කරපු කෙනෙක් වගේ දුක තියන්න බැරිද? පුළුවන්. මරණ මොහොත ඔය පශ්චාත්තාප හිත ආවොත් එච්චරනේ. ඔය පසුතැවීමේ පසුතැවෙන කියන්නේ දේශ හිතක්නේ. ඕකෙන් මැරුණොත්. ඔය සිතක මැරුණොත් දුක තියෙන්නේ. ඉතින් සමහරලාට මේ අපි කරලාත් නෙමෙයි. අපි හිතලා කරලා නෙමෙයි. ඒක වෙච්ච දෙයක්. වෙච්ච දෙයකින් කිසි දවසක කර්මයක් වෙන්නේ නැහනේ. ඊට බලමු සමහරලාවට අතීතේ හිතන්න ඇබ්බැහි වෙච්ච අයගේ කියලා එඩක් තමයි යලා මේ වෙච්ච දේවලුත් හිතේ දානවා. මොකද අතීතේ හිතන්න යන්න එන්නේ අඬන ගතියනේ. හිතන්න එන්නේ ඇඬෙන ගතිය. හිතන්නේ දැන් සමහර අය කොච්චර කියන්නේ වෙච්ච දේවල් බව අල්ලම් කරනවා. ඒක එක්ක මේ ඉතින් එතකොට ඒකයි සමහර අයගේ තියෙනවා ඒක අනිත් පැත්ත. සමහර අය ඒක මේ අනිත් අය කරපු දේවල් ගැන හිතත් එයාලා දුක් විඳිනවා. අර මම අර ඉස්සෙල්ලා කිව්වේ දැන් ඒක මට හිතෙනවා ඔය මේ මුස්ලිම් අයට වඩා වැඩිපුර අපාය ඇති බෞද්ධය කියලා. නෑ ඒක විහිළු නෙමෙයි කියන්නේ. නිකන් ඔබ කල්පනා කරන්න අර මිනිස්සු මුස්ලිම් අය හරාක් මරනවා මේවා කරනවා IS කාර්යය මේවා කරනවා. ඉතින් බලන්න ඒවට එයා මේ මිනිස්සු පසුතැවෙන්නේ නැහැ. ඔක්කොම අඬන්නේ බෞද්ධයනේ. වැඩිපුරම ඒවට දුකෙන් ඉන්නේ අයියෝ සූගාන්නේ පශ්චාත්තාප වෙන්නේ. ඉතින් එතකොට එයාලා පව අනුමෝදන් වෙනවා. තේරුම් ගන්න අකුසලය බලවත් අකුසලයක් වෙන්නේ පශ්චාත්තාපයෙන්. මං අතින් මොන හරි උනාට අකුසලයක් වෙන්නේ නැහැ. මං ඒ ගැන පසුතැවෙන්න කියොත් පශ්චාත්තාපය තමයි විපාක කර්මයක් වෙන්නේ. සමහරවිට අපි අතින් පුරුද්දට කියවෙනවා දේවල්. සමහරට ඒක අපි හිතලා කරන නෙවෙයි අපේ සමහරට ඇබ්බැහි තියෙන්නේ සමහර ඇබ්බැහියට අපි අතින් වෙනවා කියවෙනවා ගහනවා. ඒතර ඊට පස්සේ අයියෝ මම මෙහෙම කරා මම මෙහෙම කෙනෙක් කියලා අඬන එක තමයි කර්මය. ඒක ඒ පසුතැවීම තමයි විපාක දෙන්නේ. අපිට ඒක ඉදෙනදී මං කියන හරිය කරත් ඉතින් ප්‍රශ්නයක් නෑ. අර එක හාමුදුරු කෙනෙක් ඉඳලා තියෙන්නේ අර ඒරතපත් මොකද්ද නම මතක මට. ඒක හාමුදුරු කෙනෙක් අර ගහක අත්තක් කැඩිලා උන්වහන්සේ මම සිල්වත් භික්ෂුවක් නෙමෙයි කියලා පසුතැවි හිටියා. අන්තිමට අවුරුදු ගාණක් භාවනා කරලා අවුරුදු ගාණක් සිල් රැකලා භාවනා කරපේ භික්ෂුන් වහන්සේ මැරිලා උපදින්නේ තිරිසන් සතෙක් කියලා නායක වෙලා. නහගෙක් වෙලා බලන්න ඇයි මෙච්චර කාල භාවනාත් කළා මෙච්චර කාල සිල් ගත්තා හැබැයි අර පටු හිත අතර ගන්න බැරුව ගියා. මේ පශ්චාත්තාප වෙන එක අඬන ගතිය මේ මොකක් හරි හිතා මේ ඒ අර හිතේ තියෙන ඇබ්බැහි ඒ දුක් වෙන අඬන ගතිය ඒක නැති කරගන්න බැරුව ගියා. ඉතින් බලන්නකො ඇත්තටම මේ ශාසනය අපායේ යනවා නම් යන්න ඕනේ කොයි හාමුදුරුවෝද? අඟුලිමාල හාමුදුරුවෝනේ. බලන්නකො කොහෙ මොකක්වත් උන්නේ නැහැ. මාර්යාගේ කකුල් දෙක අස්සෙන් ඉඳලා කොහොම හරි කොට ගියා. අපායට දීපේ පාරට අග්ගලා කකුල් දෙක අස්සෙන් කරලා වෙට්ටුව දැම්ම ගියා. අදි මං කියන අන්න ඒ වගේ ප්‍රඥාව දෙනවනෙට මිනි 5000 මරුවත් ප්‍රශ්නයක් නෑ. ඒකෙන් කියන්නේ අප මිනි මරන්න කියලා. එහෙම කරාම නිවන් දකින්න පුළුවන් කියන එක නෙවෙයි. ඒ මොකද අර පටු හිත නැති ගතිය. හැබැයි උන්වහන්සේගේ තිබිලා තියෙන පටු හිතක් තමයි අර සූත්‍ර පිටකේ තියෙනවා. ඒ අඟුලිමාල හාමුදුරුවෝත් ඉඳලා තියෙන්නේ මම මෙහෙම දෙයක් කරා පශ්චාත්තාප හිතක් තිබිලා තියෙන බුදුරජාණන් වහන්සේ මේ පසුතැවෙන හිත නතර කරන්න අවස්ථාවක් හොයලා තියෙනවා. මේ පශ්චාත්තාප වෙන හිත නතර කරන්න අන්තිමට උත්සාහ කළා හරියන්නේ නැහැ. අන්තිමට උන්වහන්සේම මේ අර දරු ප්‍රසූත වේදනාවෙන් ඉන්න මවක් දැකලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අපිට බැයිද මේ ගොඩක් දුක් විඳිනවා ඇයට පිටක් වෙන්න කියලා. ඊට පස්සේ කියනවානේ මේ සත්‍යක්‍රියාවක් කරමු කියලා. එහෙනම් ඉතින් අඟුලිමාල සත්‍යක්‍රියාවක් කරන්න කියලා කියනවා. කොහොමද සත්‍යක්‍රියාවක් කරන්නේ?
කියලා හිතන්න ඉපදුන දාපටන් කිසිම සතෙක්ට හිංසා කළා නැහැ. හිංසා කරන්න චේතනාවක්වත් පහළලා නැහැ. ඒක සත්‍යයක් නම් ඒ සත්‍ය බලෙන් සූපත් වේවා කියලා. දැන් මෙහෙම කියද්දී අඟුලිමාල හාමුදුර හොල්මන් වෙලා යනවා. දැන් එහෙම එක ත්‍රිපිටකේ නෑ ඒක මං දැම්ම කෑල්ලා. එතකොට මොකද එහෙම හොල්මන් කතාවක් කියලා ගන්නෑ. ඒ මං පාවිච්චි කරන ලැන්ග්වේජ් එකේ හැටි භාෂාවේ. ඉතින් එතකොට අඟුලිමාල හාමුදුරුවෝ මේ කියලා ස්වාමීනි මං කොහොම එහෙම හිතන්නද? කොහොමද මං කොච්චර මිනිස්සු ඝාතනය කළාද? කොච්චර මරුවාද? කොච්චර ඝාතනය කළාද? කොච්චර මරුවාද? මේ වෙලාවේ කියනවා එහෙනම් අඟුලිමාල හිතන්න ආර්ය ජාතිය ඉපදුන දාපටන් කිසි සතෙක්ට දිවිතොර කළා නැහැ දිවිතොර කරන චේතනාවක් පහළ වෙලා නැහැ ඒ සත්‍ය බලයෙන් සුවපත් වේවා කියලා. ඉතින් එතකොට ඒ වෙලාවේදී අඟුලිමාල හඳුර ලොකු සතුටක් එන්න ගත්තා මම ආයෙත් ඉපදිලා. මම සාසනේ අලුත් ජීවිතයක් ලබලා මම ඒකේ පෞකාරයක් නෙවෙයි. අර සතුට එනවත් එක්කම අර පශ්චාත්තාප ගති, අඬන ගති ඔක්කොම ඉවරයි. ඒ ටික දවසක් ඇතුළේ රහත් වෙනවා. බලන්න උන්වහන්සේගේ රහත් බව. අවබෝධය වහලා තිබ්බේ මෙන්න මේ අඬන හිත පශ්චාත්තාප හිත සමහරට අපේ ජීවිතේ ඔය වගේ මොකක් හරි ගිල්ටි ඇති මොන හරි ඕකෙන් වැහිලා ඇත්තේ. ඒ නිසා මන්න කියන ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා පාපොච්චාරණයවත් කරන්න. එතකොට නෑ ඒක විහිළුවක් නෙමෙයි ඒක සංඝයා වහන්සේලාට විනය නීතියක් හැටියට තියෙනවා හැම දවස් 15 සැරයක්ම පොය කර්ම කරන්න කියලා. පොය කර්මයේ තියෙන පාපොච්චාරණය කිරීමක්. ඒ පාපොච්චාරණය කරාම අර පශ්චාත්තාප හිත සුද්ධ කරනවා. මොකද ඒක තමයි කෙනෙක්ගේ ඇතුලේ සත්‍ය වහලා තියෙන දෙයක්. ඒ නිසා ඒක හරි වැදගත්. මම කියන්නේ ඔබට විශ්වාස වෙන කල්යාණ මිත්‍රයෙක් ළඟට ගිහලා ඔබේ පාපොච්චාරණයක් කරන්න. ඇත්තම කියන්න. ගිල්ටි හැංගිච්ච දේවල් දෙන ඔක්කොම එළියට දාන්න ප්‍රශ්නයක් නැහැනේ. කල්යාණ අපි ඔක්කොටම තියෙන ඒ සිත්නේ. ඒ වගේම එක්කෙනෙක් හිතා කරන්නේ නැහැ හේතුඵල දහමන්නේ වැඩ කරන්නේ. ඒනට අන්නේ වගේ අපේ ඇතුළ වැහිලා තියෙනවා. මොනවද අපි හිර කරගෙන ඉන්න දේවල් ටිකක් තියෙනවා. ඒකින්ද මේ මම මහ පෞකාරය මම මෙව්ව කළා අරව කරා කියලා මොකද්ද අල්ලගෙන ওই පශ්චත්තාපයෙන් අපේ නිර්වාණ මාර්ගය වහලා තියෙනවා. සත්‍ය වැහිලා තියෙනවා. එතන නැත්තම් මං කියන්නේ නැත්තම් මේ අර අඟුලිමාල හාමුදුරුවගේ අලුතෙන් උපදින හැම රැයකම මැරෙන්න හැම උදේකම අලුතෙන් උපදින්න හැම රැයකම ඉතින් ඇත්තටම හැම රැයකටම අපි මැරෙනවා. ඒකනේ උදේ නැගිටලා ටක් ගාලා වටපිට බලන්නේ. ඊයේ හිටපු ගෙදරද ඉන්නේ ඊයේ හිටපු අයද ඉන්නේ ඊට පස්සේ ඊයේ හිටපු හොල්මන් ටිකම තමයි ඉන්නේ කියලා දැනගත්තට පස්සේ හරියට හරි. එතකොට මේ ඊයේ හිටපු රැය හිටපු මම තමයි මේ ඉන්නේ කියලා සංඥාවක් නේ ගන්නෙ. සිත වටපිට බලලා සංඥාවත් එක්ක ඊයේ රැය නිත්‍ය සංඥාවක් අරගෙන ඊයේ රැය හිටපුගේ නම තමයි දැන් ඉන්නේ කියලා හිතාගෙන ඉල්ලලා තියෙන්නේ. ඉතින් එතකොට නැත්තම් ඇත්තටම ඉතින් අපි ඔක්කොමලා රැයට මැරෙනවා. ඒ සංඥා ඉවරයි නාම රූප පද්ධති. ඉතින් ඒ නිසා මා කියන්නේ හැම රැයකම ඔබේ සියලු පරණ මතක අත්හැරලා දාන්න. වෙච්ච දේවල් ඔක්කොම අතට උදේට අලුත් කෙනෙක් ඉදිරියට නැගිටින්න. අලුත් කෙනෙක් ඉදිරියට ලෝකෙ දිහා බලන්න. සතිය කරන්නේ අන්න ඒක සතිමත් බව කියන්නේ කොයි වෙලාවකවත් දේවල් දිහා හදාගත්ත අතීත සංඥා වලින් බලන්නේ නැහැ. දැන් ඔබට පේන්නේ හැම මිනිස්සෙක් දිහාම අතීත සංඥාවක ඉන්නේ. අතීත මෙයා මේ හොඳ අය නරක අය හතුරු අපිට හිතවත් හිත ඔය ඔක්කොම වර්තමානයට අදාළ නැහැනේ. ඔබ හරිම වර්තමානට ආවොත් මේ මොහොතේදී ඔබට පේන්න බෑ හොඳ කෙනෙක්ව. මේ මොහොතේ පේන්න බෑ නරක කෙනෙක්ව. මේ මොහොතේ පේන්න බෑ සිල්වත් කෙනෙක් නරක කෙනෙක් ගුරුවත් කෙනෙක් අයහපත් කෙනෙක්. ඔය ඔක්කොම ඔබට පේන්නේ ඔබේ අවිද්‍යාවට. ඔබේ සංඥාවට අහු වෙලා ඔබ. සංඥාව නැවති මායාවට අහු වෙලා අන්න ඕක හරහා ලෝකේ බැවින බල අපි කියනවා අසතිමත් බව කියලා. අසතිය කියලා. හරියටම වර්තමානයෙන් ඔබට බලද්දී ඔබට ඔය කියන මොකක්වත් ඔය අතීතේ පළුවකින් නෙවෙයි බලන්නේ ලෝකෙ දිහා. හරියටම මේ මොහොතේ සිහියෙන් ලෝකෙ දිහා බලද්දී ඔබ බලන්නේ අතීත සංඥාවකින් නෙමෙයි. ඉතින් බලන්න හැම රැයකම මැරුණොත් ඔබ හැම මොහොතකම උදේ අලුත් කෙනෙක් විදිහට දකින්න. ඒකට ඔබට බලන්න ඒතර ඔක්කොම අලුත් නෝනලා අලුත් මහත්තුරු අලුත් ඔක්කොම ලෝකේ අලුත්නේ. කොච්චර සුන්දර බලන්න ඒතර ලෝකේ දැන් අපිට පේන්නේ පරණ නිකන් මලමිනි ගොඩවල්නේ පේන්නේ මේ. දෙක ඇත්තටම අපි මට පේන්නේ ඒකයි සත්‍ය අවබෝධ කර කෙනෙක් හැම වෙලෙම යා කියන්නේ මේ ලෝකේ කොච්චර සුන්දරද. උන්වහන්සේ රමණය කරනවා කියන්නේ මේ ගස් කොළන් මේ සියල්ලම උන්වහන්සේලා එකම සතුටකින් ඉන්නේ. මොකද උන්වහන්සේ හැම වෙලෙම අප්ඩේට් වෙනවා හැම වෙලෙම අලුත් වෙනවා. කිසිම දෙයක් දිහා පරණ දාගත්ත සංඥාවකින් බලන්නේ නැහැ. පරණ හැඩයකින් බලන්නේ නැහැ. එයාලගේ ජීවිතයේ අවබෝධයට පත්වෙච්ච කෙනෙකුගේ ජීවිතේ තියෙන්නේ මේ මොහොත තමයි හැම වෙලෙම අලුත්. මේ මොහොත තුළ ජීවත් වෙන්නේ හැම මොහොතකම. අපි කිව්වට අපි මේ මොහොතේ ඉන්නේ නැහනේ.
පුතත්ජන මනස හැම මොහොතකම ඉන්නේ අතීතේ කුරු ටිකක් අරගෙන තමයි බලන්නේ. එතකොට තමයි ඔබට මේ නරක වෙච්ච ලෝකයක්, අප්සෙට් රටක්, අපි ඒ කාලේ හිටපු ලංකාව නෙවෙයි දැන් තියෙන කියලා ඔය ඔක්කොම කියන්නේ මොකද්ද ඔය ටිකක් දාගෙන ලංකාව දිහා බලනවා. ඕන්නේ තියෙන එක දිහා බලන්න. එතකොට ඒක සුන්දර, ඒක තමයි හොඳම ලංකාව. ඒක තමයි හොඳම ජනාධිපති. එයා තමයි හොඳම රට. ඉතින් ඔය දාගෙන බලුවොත් ඔක්කොම ප්‍රශ්න තියෙන. මොකක්කොම ප්‍රශ්න නැත්තම් මොකක්වත් නැහැ. නැත්තම් අපිට හැම දෙයක්ම කොච්චර බලන්න ඔය ලෝකෙ එතකොට මේ ලෝකෙ සතියෙන් බලපු දවසට සිහියෙන් බලපු දවසට තේරෙන්නේ ලෝකෙ කොච්චර සුන්දරද කියලා. ලෝකෙ කොච්චර ආදරණීයද කියලා. ලෝකෙ කොච්චර ලස්සනද කියලා. ඒක ඉතින් අර එහෙම බලන්නේ නැති තාක්කල් අපිට පේන්නේ කුණු ගොඩක් නිකන් අවුල් වෙච්ච මිනිස්සෙක්, අවුල් වෙච්ච ගෑනු අය, අවුල් වෙච්ච මිනිස්සු. තමයි අපිට සමහර අය බලේ මොකද අපිට යාලා වර්තමානයේ ඇත්ත පේන්නේ, අපිට පේන්නේ අපේ චිත්‍රය. මම නම් කියන්නේ ඇත්තටම ළමයෙක් වෙන්න ඇති හොඳටම සිහියෙන් ලෝකෙ මුලදී දකින්න කියලා. අපි ළමයාට මේ පුතේ කුරුල්ලේ, මේ පුතේ කියලා කියපු ගමන් ඒ ළමයාට ආයේ අර තියෙන එක පේන්නේ නැහැ. පේන්නට ඒ ළමයාට දැන් පේන්නේ කපුටෙක්ව. ඒ ළමයාට තියෙන ඒ ළමයාට ඊට පස්සේ පේන්නේ රෝස මල්, පිච්ච මල්. ඒ කියන්නේ එයාට එතනින් පස්සේ ලෝකෙ පේන්නේ නැහැ. එයාට පේන්නේ සංඥාව. එයාට උගන්නපු ඩේටා එක දකින්න මිසක් තියෙන දේ එයාට පේන්නේ නැති යනවා. අන්න වගේ සතිමත් බවට ආවා කියන්නේ, සතිමත් බවටපත් වුණා කියන්නේ එයා හරියට අලුත් වෙන්න පටන් ගත්තා. එයා කිසිම දෙයක් කරා දාගත අතීත මතක හරහා බලන්නේ නැහැ ලෝකෙ දිහා. අතීත සංකල්ප හරහා බලන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් හරි අපි මෙහෙම හිතමු. දැන් ඇත්තටම තමන් අතීතය ගැන හිතලා පශ්චාත්තාප වෙනවා කියලා හිතමු. මං අතින් අපි හිතලා කරා ගියමුකෝ. හැබැයි සමහර දේවල් හිතලා කරත් අපේ පූර්ව චේතනාව හොඳ නැහැ. ඒ කියන්නේ මම දැන් කාට හරි බයිනවා. කාට හරි බයිදි මම ඒක බයිනේ මම ආරම්භ කරන්නේ බැනීමට මෙයාට යහපතක් කරන එක නම් ඒකෙන් මට අකුසලයක් වෙන්නේ. මොකද මං ඒ බැනීම ඇතුලේ මට බැදේශය આવොත් අකුසල වෙනවා. නැත්තම් මං කාට හරි බයිනවා කියන එක අකුසලයක් නෙමෙයි. කාට හරි ගහනවා කියන එක අකුසලයක් නෙමෙයි. මම බලන්නේ මගේ පූර්ව චේතනාව කොතනද තියෙන්නේ කරා ක්‍රියාවට. ඒ එතන හරහායි වෙන්නේ ඒක. හරි අපි හිතමු දැන් එහෙම ඇත්තටම අපි අතින් එහෙම හරි වැරද්දක් වුණා කියමුකෝ. හිතලම කරා කියමු චේතනා පහල කරාම ඒ කරත් දැන් අපි බෞද්ධ පිරිසක් හැටියට අපි කර්මයේ විශ්වාස කරනවනේ. ඉතින් අපි දුක් වෙන දැන අපි දන්නවා හරි ඉතින් මේක වුණා, වෙච්ච දේ වුණා, හිතලම කරා, හිතලම කරා. දැන් ඉතින් හරි. කර්මයේ එක බාර ගන්නවා ඉවරයි. පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ අපිට. ඒක වෙට වෙලාවට බාර ගන්නවා. ඒ කියන්නේ හැම වෙලෙම කර්මයේ විපාක දෙන්නේ වේදනා ස්කන්ධයටනේ. මෙතන තේරුම් ගන්න මෙතන කර්මයේ විඳින කෙනෙක් නැහැ කොහෙවත්. කර්මය විපාක දෙන්නේ පංචස්කන්ධයට. ඒක වේදනා ස්කන්ධයට. නව කර්ම කරන්න කෙනෙක් නැහැ. ඉන්නේ සංස්කාර ස්කන්ධේ. ඒකනේ මම කියලා ග්‍රහණය කරනකන් අපිට තියෙන්නේ මට කර්ම විපාක දෙනවා කියලා. මට කර්මඵල දෙනවා කියලා. නෑ කර්මඵල දෙන්නේ අපිට නෙමෙයි වේදනා ස්කන්ධයකට. ඒක මං කරොත් විතරයි ඒක මට විපාකයක් වෙන්නේ. ඉතින් එතකොට ඒක අතහැරපු කෙනෙක්ට මේ ප්‍රශ්න මොකක්වත් නැහැ. එතකොට අපි හිතමු දැන් හරි මෙහෙම. හරි. දැන් අපි දැන් පුද්ගල දෘෂ්ටියෙන්ම ආයෙ තව ටිකක් හිතමුකෝ. පුද්ගල දෘෂ්ටියෙන්ම අපි හිතුවත් අපිට තේරෙනවා. හරි දැන් මං කරාට පස්සේ හරි දැන් ඕක එක්කෝ තමන් කරපු කර්ම තමන් විසින්ම විපාක දෙනවා. නැත්නම් තව කෙනෙක් ලව්වා එනවා. දැන් තමන් ඒ කියන්නේ දැන් ඔය සමහර සූසයිඩ් කරගන්නේ. යාළම කර්ම විපාක දී ගන්න. හිත හරිය නැතිය නැත්නම් තව කෙනෙක් ලව්වා එනවා. දැන් එනම් මම දන්නවා දැන් මේ ජීවිතේ දැන් ගොඩාක් පස්චිමාත්ම භාවිකයෝ ඉන්නවනේ. මේ සංසාරේ මෙතනින් ඉවර කරන්න ආපු අය. ඉවර කරන්න ආපු අයට එහෙම ගොඩාක් අර ගෙවෙන්න තියෙන ඒවා මේ ජීවිතයේ අවසානාත්ම භවෙනේ. ඒවා වැඩිපුර එන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයත් භාවනා කරන්නකෝ බලන්න. භාවනා කරන්න ගත්තට පස්සේ ඔබේ සමහර කර්ම අපි කියන්නේ ඉස්සරට වඩා ප්‍රශ්න වැඩි වෙනවා කියලා. ඒ වෙන්නේ ඒ හිත දිනු වෙන්න ගෙවෙන්න තියෙන ලොකු කර්ම අර සතිය ඇතුළතදී ගෙවෙන්න පටන් ගන්නවා. එතකොට ගොඩ. ඔක අසතියෙන් ගෙවිදි තමයි ඔකේ නව කර්ම කරන්නේ අපි. සතිමත් බව පුරුදු කරද්දී කර්ම මං කියන්නේ සතිමත් බව පටන් ගත්ත දවසේ අපිට එන්න ඕනේ උප්පරිම කර්ම. අකුසල ටික හොඳයිනේ. ওই ටික දැම්ම ඉවර කරලා ගියාම මං කියන්නේ රහත් වෙන්න ඔක්කොම කර්ම ගෙවන්න ඕන කියන එක නෙමෙයි. යම් මට්ටමක් තියෙනවා ගෙවෙන්න ඕන ටික. ඉතින් ඒක හොඳයිනේ. සතිය ඇතුළේ සතියමත් උනාට පස්සේ ওই ටික ගෙවිලා යනවා නම් අපි ආයේ නව කර්මයකට යන්නේ නැහැනේ. ඉවර වෙනවානේ. කවුන්ට් ඔක්කොම එතන බැලන්ස් වෙනවා. දැන් මේ විතරකෝ දැන් අපි හිතමු අපේ කර්ම කරපු දේවල් තව කෙනෙක් අපි ලව්ව විපාක දෙන්නේ නැත්නම් තව කෙනෙක් ලව්ව විපාක දෙනවා. දැන් හිතමු ඔය මුගලන් මහරහතන් වහන්සේට අම්මා තාත්තා කරපු කර්මය අම්මා තාත්තා මරපු කර්මය අන්තිමාත් භාවයේ විපාක දුන්නේ අන්තිමට. එතකොට හොරු උන්වහන්සේ ඝාතනය කරානේ.
හොරු උන්වහන්සේ ඝාතනය කරද්දී ඇත්තටම මේ හොරු උන්වහන්සේ ඝාතනය කළේ උන්වහන්සේ කර්මයක්නේ ගෙවුනේ. කුරාණ කරපු කර්මයක් පරණ කර්මයක් ගෙවලා. හැබැයි හොරු අලුත් කර්මයක් කරගත්තද නැද්ද ඒකෙන්? හොරු අනන්තේ කර්මයක් කරගත්තානේ. හැබැයි උන්වහන්සේ ගෙවෙන්න ඕනේ කර්මයක්. ඒක හැබැයි බාර ගන්න එතන උන්වහන්සේ හිටියේ නෑ. උන්වහන්සේ මමත්ව ඉවත් කළානේ. මේ වේදනාස්කන්ධෙට ඒක ගෙවිලා ඉවර වුණා. එච්චරයි. එතකොට දැන් මං කියන්නේ අන්නේ වගේ දැන් ඔබ කරපු ජීවිතයේ කර්මත් මේ සමහර විට තව කෙනෙක් ලව්වා ගෙවෙන්න පුළුවන්. දැන් ඔබට කවුරු හරි බයිනවා කියන්නකෝ. කවුරු හරි ගහනවා බයිනවා කියන්නේ එතකොට ඔබට එක පැත්තකින් සතුටු වෙන්න ඕනේ. ලොකු දෙයක් මේ වෙන්නේ. මෙහා බහින්න මගේ පුරාණ කර්මය ගෙවිලා යනවා. හැබැයි මගේ ඥානය කියන්නේ මං එයාට බයින්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ගෙවෙනේකුට නව කර්මයක් ගෙවෙනේකුට නව කර්මයක් සිද්ධ වෙනවා. ඒක ගෙවන්න ආයෙ උපදින්න වෙනවානේ. ආයෙ ගන්න ආයෙ උපදින්න වෙනවා. ඊට වඩා හොඳයි මේ ගෙවෙන එක හේම ගෙවිලා ඉවර වෙන්න දුන්නා. එතකොට මං කියන්නේ එහෙමනම් අපේ ජීවිතේ වැඩිපුර අපි ආශ්‍රය කරන්න ඕනේ කල්යාණ මිත්‍රයෝද අපිට හොඳ සලකන ගරු කරන සලකන යාළුවෝද නැත්නම් අපි හතුරුද අපි වැඩිපුර ලං කර ගන්න ඕනේ. ඔයදෙන කවුද? හතුරු ලං කර ගන්න. දැන් ඔබ විවාහ වෙන්න තෝර ගන්න ඕනේ හොඳට සලකන හදලා දේ පොලිටික ඔක්කොම අල්ල ගෞරවයෙන් කතා කරන කෙනෙක්ද නපුරු දුෂ්ට කෙනෙක්ද? නපුරු දුෂ්ට කෙනෙක් වහන්න ජීවිතේ. එතකොට ටක් ගාලා මොකද හොඳ කෙනෙක් හොයාගත්තොත් පොඩ්ඩක් අප්සෙට්. ඇයි හොඳ කෙනෙක් හොයාගත්තොත් එහෙම වෙන්නේ පින් account එක ඔක්කොම ඉවර වෙනවා. හොඳ ටිකක් ඉදලා බලන්න ඒ හොඳට සලකලා ඔක්කොම නා තමයි හොඳ කර්ම ටික ගෙවිලා යන්නේ ඔක්කොම ටික. අර වගේ කෙනෙක් හම්බ වුණොත් එහෙම කිඩි පිටි කිව්ව පව් කර්ම ටික ඔක්කොම ගෙවිලා ඉවර වෙනවා. ඉතින් ඒ නිසා මේ ජීවිතේ වන්නම් කියන්නේ නිකන් හරින්න එහෙම නරක කෙනෙක් හමුනොත් ඩිවෝස් කරන්න ඉදන්නවත් එපා. එයාව අතහරින්න එපා පස්සෙන්ම යන්න. අයියෝ ඔයා හින්දා තමයි මම ගොඩ යන්නේ. ඔයා හින්දා තමයි මගේ පව් ටික ගෙවිලා යන්නේ කියලා මං කියන්නේ ඒකට සුළු සතුටු වෙන්න, සුළු හැපි වෙන්න. එච්චරයි. මොකද ගෙඩි පිටින් දස පාරමිතා පිරෙනවා. එහි ඉතින් සීල පාරමිතා පිරෙනවා. එයාගේ ජීවිතේ බේරනවා. ඊට සීල පාරමිතා පිරෙනවා. එයාගේ ජීවිත දාණය දෙනවා. දාන පාරමිතා පිරෙනවා. ප්‍රඥාව තමයි ඒකට ප්‍රතික්‍රියා නොකර ඉඳීම. ප්‍රඥා පාරමිතා පිරෙනවා. ඉවසීම පුරුදු වෙනවා. කාන්ත ඉවසීම, මෛත්‍රී පාරමිතා, උපේක්ෂාව. ඉතින් දස පාරමිතා ටික පිරෙනවා. මේ වගේ කෙනෙක් හම්බුණු ජීවිතේ. ඒක තමයි වාසනාව. ඒ අපි හිතන්නේ ඒක වාසනාව කියලා. ඒ උනාට ඒක වාසනාව ජීවිතේ. ඒක තමයි ලක් එක. ඒ වගේ කම්මුණොත් යාළුවෝ හරි, බිරිඳ හරි, ස්වාමි කෙනෙක් ළමයි හරි කොට තමයි අපිට සම්පූර්ණ අපේ තියෙන ඔක්කොම ටික එකවුන්ට් වෙනවා. අපේ මේ පැත්තෙන් දසපාරමිතා වෙනවා. නිර්වාණ මාර්ගේ මේ පැත්තෙන් වැඩෙනවා. ඒ නිසා මේ ශාන්ති දේවපාදවලිය බෝධිසත්වචාරය අවතාරය කියනවා. ඒ ශාන්ති දේවපාදවලිය කල්පනා කරනවලු මේ මට ජීවිතේ මේ ලෝකෙ මිනිස්සුන්ට කෙල ගහනවා නම් මටම ගහත්තා. මිනිස්සු නිඳා කරනවා නම් සියලු නිඳා මටම එත්වා. ඒ මොකද මට මේ බෝධිචිත්තේ වඩා ගන්න අවශ්‍ය කරන්නේ ওই ටික. ඔය මේ බෝධිචිත්තයක් වඩන්න බෑ මේ කැලේකට ගිහිල්ලා මොකක්වත් නැතුව ඉඳලා බෑ වඩන්න. ඒකට එන්න ඕනේ ඔක්කොම. ඒ උපේක්ෂා පාරමිතා පුරෙන්න කරදර එන්න ඕනේ. ප්‍රශ්න එන්න ඕනේ. මං කියන්නේ ප්‍රශ්න නැත්තම් ගලක් ඔලුවට මොකක් හරි පොල්ලකින් හරි ගහගෙන ප්‍රශ්න දාගන්නද? දාගන්න මොකද එච්චර වටිනවා මේ ප්‍රශ්න කියනවා. එච්චර වටිනවා මේ හිතාව වැඩෙන්න, සිත දියුණු වෙන්න මේ ප්‍රශ්න කියනවා ඒවත් එක්ක ඉන්න ඕනේ සිත. ඒ ප්‍රශ්න ඇතුලේ සිත දිය වෙන්න ඕනේ. කරදර ඇතුළේ තුල ඒක ප්‍රතික්ෂේප කරන ඒ තුල සිත දිය වෙන්න ඕනේ. මමත්වයේ දිය කරන්න ඕනේ ප්‍රශ්නේ ඇතුළේ. ඒක ක්‍රමයක් තියෙනවා. පස්සේ දවසේ කතා කරමු ඉන්නවනේ මේ දවස් ටික අපි. ඒතරම තුල තමයි මාර්ගේ වැඩෙන්න පටන් ගන්න. අන්න ඒක නිසා දැන් අපි කර්ම සිද්ධාන්තයේ තේරුම් ගන්නකොට මම කියන්නේ ආය අපි හොඳ සොයන්නේ නැහැ ජීවිතේ. අපි ඒ වෙන දේ සතුටින් බාර ගන්නවා. කිසිම ප්‍රතික්‍රියාවකට යන්නේ නැහැ. එතකොට දැන් අපි දැන් ඔය අතීතය ගැන කතා කළේ. දැන් ඔන්න සතිය කියන එක මම මේක කියලා ඉවර කරන්න. සතිය කියන එක පුරුදු කරන්න යද්දී ඔන්න ඔයගේ අපි කර්ම සිද්ධාන්තයේ තේරුම් ගත්තා. එයාට මේ සතිය පුහුණු කරන්න ලොකු උපකාරයක් වෙනවා. එතකොට එයා ප්‍රතික්‍රියා කරන එක නතර කරනවා. එයා ලේබල් ගහන්න යන එක මේක නරක දෙයයි හොඳ දෙයයි කියලා ලේබල් ගහලා අතහරින්න ගන්න පටන් ගන්නවා. අන්න එතකොට ඒ මොකද එයා කර්මයේ පිළිබඳ ඥාණය තියෙනවානේ. කර්මයේ පිළිබඳ දැක්මක් තියෙනවානේ. එතකොට එයාගේ සිහියට සතිය වර්ධනය කරන මේ ආධ්‍යාත්මික ගමනට ඒක ලොකු හයියක් වෙන්න පටන් ගන්නවා. ලොකු හයියක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම එයා තමයි යාගේ හැම වෙලෙම යාගේ ස්වභාවය තමයි දැන් එයා සිත දැන් අපි කියමු ඔහොම පස්සට යනවා කියලා දන්නවා සිත. ගියාට සිත බැඳෙන්නේ නැතුව ඉන්නවා. ඒකට එයා දන්නවා සිත පස්සට යනවා කියලා කියන්නේ වර්තමානයේ සිතවිලි පහළ වෙන්නේ නැති වියාමක් විතරයි. සිත ඉස්සරහට යන්න දෙනවා. යන්න දීලා බැඳෙන්නේ. එයා දන්නවා සිත ඉස්සරහට ගියට අනාගතයට කවදාකවත් යන්න බෑ. අනාගතයට යනවා කියලා කියන්නේ මේ මොහොතේ ඇති නැති යන සිතවිල්ලක් විතරයි කියලා ඒකට බැඳෙන්නේ නැතුව ඉන්න පටන් ගන්නවා.
ඒකට බැඳෙන්නේ නැතුව ඉන්න පටන් ගන්නතර පස්සේ මේ විදිහට අපිට සතිය හොඳට පුහුණු වෙන්න සතිය අවදිමත් බව වැඩෙන්න මම කියන්නේ එතනින් එහාට දැන් එයා ලේබල් කරන එක අතහැරලා දාලා එයා මම කියන්නේ එයා බලන්න පුරුදු වෙනෝනේ හැම දෙයක්ම මේ සිද්ධි විදිහට. හැම මොකක් වුණා දැන් අපි තුමු අපි අද ගෙදර මේ ගිනි අරගෙන. දැන් මේක දැක්ක ගමන් දුකයිනේ. දැන් කොහොමද කල්පනා කරන්නේ? ඒක වෙලා ඉවරනේ ඒක සිහිනයක් විතරයි. ඒක තවත් එක සිද්ධියක් එච්චරයි. සිද්ධි කියන එකට දැන් ලේබල් ගහන්නේ නැහැ නරක හොඳ කියන එක අයින් කරා. ඒක වර්තමානයේ වෙච්ච සිද්ධියක් ඒක. තවත් එක සිද්ධියක් අනිත් වගේ මම කියන්නේ හැම දෙයක්ම සිද්ධි විදිහට දකින්න බලන්න. තව එක සිදුවීමක් එච්චරයි. ඒක තව ගැඹුරට ගියොත් උන ස්පර්ශ ආයතනික අනිත්‍ය කියලා කියනකොට අපි එච්චරට යන්නේ නැතුව දැන්ට මේ මට සිද්ධියක්. ගෙදර යද්දි රෝස මල්ලේ ආයෙත් පිපිලා තියෙනවා. දැන් මේක දකින්න හිතේ මොකද්ද දැනෙන්නේ? සන්තෝෂනේ දැන් ඒක බලන්නේ කොහොමද? සිද්ධියක් විතරයි ඒක. මේ මොහොතේ තවත් එක සිද්ධ. මොකද ඕකට සන්තෝෂ වෙවි යන්නේ නැහැ. මොකද ඕකට ඕනට වඩා සන්තෝෂ වුණොත් එහෙම ඊට ඔක පරිවිති ආයේ දුක දැනෙනවා. දැන් දන්නවනේ ඕනට වඩා ජීවිතේ දේවල්වලට බැඳලා සතුටු වෙන්න කියලා දැන් කොච්චර දුක් විඳද ජීවිතේ කියලා. ඉතින් අපි ජීවිතේ වලට ඕනට වඩා සතුටු වෙන්න ගිහිල්ලා ඕවා බැඳින කාලේ කොච්චර කැඩෙන්න ගියාම කොච්චර දුක් විඳද. ඒ නිසා දැන් දන්නවා හොඳට. ඒ නිසා සතුටුයි එච්චරයි. තව සිද්ධියක් විතරයි. මෙහෙම කියලා ජීවිතේ සිද්ධි කියන්නේ අපි අතීතයේ ගැන හිතා ඔයන එකක් නතර කරනවා. නතර කරන්නේ අර වර්තමානයේ හොඳට හඳුන ගන්න තැනට ආවට පස්සේ ඒ දෙපැත්තට යන ගතිය එන්න අපිට තියෙනවා අඩු වෙනවා කියලා. වර්තමානයේ උනත් වෙන කිසි දෙයක් සිද්ධි විදියට ගන්නවා. එතකොට මොකද වෙනව මම කියන්නේ ඊට පස්සේ අන්න එතකොට එයාගේ වර්තමානයේ පළල් වෙන්න ගන්නවා. වර්තමානයේ ඉන්න කාලය වැඩි වෙන්න පටන් ගන්නවා. අර අරමුණුත් එක්ක බැදි යන එක අඩු වෙලා මේ මොහොත පළල් වෙන්න ගන්නවා. මේ මොහොත පළල් වුණාට පස්සේ පුදුම දෙයක් වෙන්න ගන්නවා. එයාට තනියෙන් hina යනවා. තනියෙන් hina යනගෙන පිස්සු නෙමෙයි. එයාට කවුරු හරි බැන්නත් hina යනවා. කවුරු හොඳ කිව්වත් hina යනවා. මොකද එයාට කිසි දෙයක් දැනෙන්නේ නැති වෙනවා. ඔය හිත ඉස්සරහට ගියද්දී කරුණා තමයි බය වෙන්නේ. ඊළඟට මට මොහින් වෙයිද බය. මේ බය ඔක්කොම ඉවර වෙනවා. කෙනෙක්ගේ වර්තමානයේ පළල් වෙන්න එයා එකම සතුටකින් ඇතුළ පිනා යන්න පටන් ගන්නවා. ඒක හරි අමුතු. ඒක කියන්නේ එයාට මොනවා කිව්වත් එයාගේ හිත යන්නේ නැහැ. ඉස්සර වගේ අර ඉස්සරේ වනේ මොකද කිව්ව මේ වේද මට මේ වේද කියලා ඊළඟ සතර පායයිද කියලා තරම් යනවා ඉස්සරහට. දැන් මොකද දැන් මේ මොහොතේ ජීවත් වෙන්නේ. ආයේ දැන් අර සතිය කියන එක වැඩ කරන්න අරන්. සතිය යාගේ වැඩ කරන්න ගත්තට පස්සේ සතිය මතු වෙන්න පටන් ගත්තට පස්සේ එකම වර්තමානයේ පළල් වෙන්න පටන් ගන්නවා. වර්තමානයේ පළල් වෙන්න යාට කිසි දෙයක් ගානක් නැතුව යන බණ ගන්නවා දැනෙන්නේ නැතුව යන පටන් ගන්නවා. ආන්ගේ පළල් වෙච්ච වර්තමානයේට ඇවිල්ලා බලන්න පළල් වෙච්ච වර්තමානයේ මම කොහෙද ඉන්නේ කියලා. කොහෙද මේ පළල් වෙච්ච වර්තමානය තුල මම කොහෙද ආන්ගේ ගවේෂණය තුලින් ඔබට මේ සත්‍ය අවබෝධ වෙන්න ගන්නේ. ඇත්තට මෙතන මොකද තියෙන්නේ කියන එක අවබෝධ වෙයි. එතකොට ඔබ සදාකාලික වර්තමානයටපත් වෙයි. ඒ සදාකාලික වර්තමානය තුල ජරාවකුත් නැහැ, මරණයකුත් නැහැ, ඉපදීමකුත් නැහැ. කාලයකුත් නැහැ අවකාශයකින් තොර ස්වභාවය Tamanට අත්දකින්න ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. හොඳයි දැන් අපි පැයකමාරකට වැඩි දේශනාවක් කළා. ඉතින් ඔයාලට මොනවා හරි අහන්න මේ කියපු කොටස් ටිකෙන් අහන්න ප්‍රශ්න කරන්න දෙයක් තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් අපි අනිත් දවසේ තව ටිකක් හෙට සිල් වැඩසටහනේදී මේක තව ටිකක් ඉස්සරහට සාකච්ඡා කරමු. නැත්නම් ඊට පස්සේ මේ පන්සලේ තියෙන බණක හරි කමන්නේ. අපි මේ කතා කරපු ටිකෙන් ඔයාලට මොනවා හරි අහන්න ප්‍රශ්න කරන්න දේවල් තියෙනවා මේ කියපු ටිකේ. ස්වාමිනාස මේ නිවනට සාපේක්ෂව කවදාවත් ඉපදිච්ච නැති කෙනෙකුට දුමෝපි වෙන්න විදියක් නැහැ. නිවනට සාපේක්ෂව කවදාවත් ඉපදුනේ නැති කෙනෙකුට ඉතින් ඉපදිච්ච නැති කෙනෙක්ට කොහොමද දෙමව්පියෙක් ඉන්නේ? දැන් නිවනට සාපේක්ෂ කරන්න ගියාට පස්සේ නිර්වාණ ධාතුවට සාපේක්ෂව අපිට කාලයක්වත් කියන්න බෑනේ. කාලය, අවකාශය සියල්ල පසාරු කරන් යනවා නිර්වාණ ධාතුවේදී. ටයිම් එකේදී කාලය හා අවකාශයක් නැති ස්වභාවයක කාලයකුත් නැහැ, අවකාශයකුත් නැහැ, ඉපදීමක් නැත්නම් ඉපදීමක් නැති කෙනෙක්ට කොහොමද අම්ම කෙනෙක් කියන්නේ? තාත් ඒ ඔය ඔක්කොම අයිති වෙන්නේ මේ මම කියන concept එක හැදුවට පස්සේ. දැන් අපි මේ දැන් ඒකයි මගේ වර්තමානයේට ඇවිල්ලා වර්තමානයේ පළල් කරගෙන වර්තමානයේ තුල බලන්න
කොහෙද ඔය මම ඉන්නේ කියලා. ඉපදිලා ඉන්න මම කොහෙද ඉන්නේ කියලා. ඒක පළල් වෙච්ච වර්තමානයේ තුලින් අහන්නේ දකි හොයන්න ගවේෂණය කරන්න. එතකොට Tamanට ඒක හම්බෙයි. ඒක හම්බෙයි කියලා කියන්නේ හේතුව තමයි දැන් අපිට ඔය අම්මා තාත්තා ලෝකය කියන එක ඔක්කොම හැදෙන්නේ යම් දවසක කොතනදද දන්නේ නැහැ. ඒක කොයි මොහොතක හරි ඔය මම කියන සිතවිල්ලට ග්‍රහණය වෙනවානේ. මම කියන එකේ මම කියන සිතවිල්ල කොයිලකට අයියා අපි දේශනාවේදී කරේ තනියෙන් ඉන්න බෑ. ඒක මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් අල්ලගෙන තමයි එන්නේ එකපාරට. කො ශරීරය හරි සිතවිල්ලක් මොකක් හරි එකක් අල්ලගෙන ඒ අරමුණ පැන නගිනවා. ඒක නිකන් හරියට මට හිතෙනවා නිකන් අර මේ අහස් කූරු තියෙන අහස් කූරගේ එකපාරට ඒක මතු වෙන්න පටන් ගන්නවා. මතු වුණාට පස්සේ අර අහස් කූරු උඩට ගිහිල්ලා පැතිරෙන්න ගන්නවානේ. ඒ වගේ අර සිතවිල්ලට සාපේක්ෂව අපි හදනවා අම්මා තාත්තා ගෙවල් දොරවල් ඥාති ලංකා මගේ රට මගේ ජාතිය මගේ ආගම කියලා අර සිතවිල්ලට සාපේක්ෂව මහ විශාල මේ ලෝකයක් තියෙනවා යාට බැස ගන්න. තියෙනවා දැන්. ඒ බැස ගන්න යාට තැන් තියෙනවා පිහිටන්න තැන් තියෙනවා. ඊට පස්සේ තමයි යාට මේ මනුස්ස ලෝක අපාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අම්මලා තාත්තලා ගෙවල් දොරවල් ඔය ඔක්කොම බලන්න ඔය ඔක්කොම මුලට ගියාම තනි සිතවිල්ලක. දැන් මම ඒක කියන්නේ මෙහෙම පෙන්නන්නකෝ දැන්. ඒකේ කරන්න තියෙන්නේ දැන් මෙහෙම අතු විහිදිච්ච ගහක්නේ. ගහක මුදුන් මුල තමයි මම කියන සිතවිල්ල. දැන් මහතය කරන්න තියෙන එකම දේ තමයි අතු කඩ අම්මා තාත්තා නැහැ කියන එක හොයාගෙන නෙමෙයි. ඔය මම කියලා දැනෙන්නේ කෙනා කොහෙද කොතනද ඉන්නේ කියලා ආන්ගේ දැනෙන තැනක් තියෙනවද දැනීමක් ඉන්නවා කියලා හරි දැනෙන තැන ආන් එතෙන්ට හිත තියාගෙන ඉන්න. එතෙන්ට හිත තියාගෙන එතනින් පරින්න එපා සිත. ආයෙ තෝට් වලට පයින්න එපා. සිතිවිලි වලට පයින්න නැතුව අම්මා තාත්තා ගෙදර ඔර කියන කිසිම සිතිවිල්ලකට පයින්න නැතුව සිතිවිල්ලක් එන්නේ ඉස්සෙල්ලා සිතිවිල්ලට පිටිපස්සෙන් තියෙන අර එන්නේ ඉස්සෙල්ලා තියෙනවනේ මුල් අවදි ගතිය. සිතිවිල්ලකට එන්නේ ඉස්සෙල්ලා තදිය. ආන් එතනම තියන් ඉන්නකො. එතන තියන් ඉඳන් බහිනව අහපව ප්‍රබලයට. අහපව ඒක මනස යනවා යාගේ සෝස් එකට. යාගේ සිත අහපව බහිනව ප්‍රබල ශක්තියට මුළු ස්වභාවයට. ඉතින් ඒක නිසා එතකොට මට හිතෙන්නේ ඒක කරලා බලන්න. නැතුව නැත්තම් ආදර ඔය කියන අරව කඩ මේවා ධාතු බලනට වඩා ලේසි මුලට බෑනවා. මුලට ගිහිල්ලා මුලම සිත තියාගෙන ඉන්න. කියන්නේ සිතවිල්ලක් එන්නේ ඉස්සෙල්ලා තියෙන ස්වභාවය කියන්නේ සිතවිල්ලකට පයින් නැතුව සිතවිල්ලක් එක්ක යන්නේ නැතුව ඒක බලෙන් කරන එක නෙමෙයි. සිතවිල්ලක් එන්නේ ඉස්සෙල්ලා අපේ තියෙන අවදියක් ඒක දැනීමක් අර ඉන්නවා කියලා දැනෙන ගතිය තියෙන්නේ අපිට මෙහෙම ඉදි මැරිලා නැහැ. ගුත් නැහැ සිතවිල්ලකුත් නැහැ. හැබැයි ඉන්නවා කියලා දැනෙනවනේ දැනීම. ආන් එතනම තියන්න. එතනින් පැන්නත් යන්න දෙන්න එපා. ගියාට කවන්න ගිහලා ආයෙත් අතනම ඉන්න. ඒක කියන්නේ බල ඒකත් ඔය බල කන්ට්‍රෝල් කිරීම නෙමෙයි මේ සිතවිල්ලත් එක්ක ඒක තමන් අත නිමිද්ද අර සිතවිල්ල එක දුවන්නේ නැහැ. ආන් එතනම තියාගෙන හිටියොත් එතන තමයි අයි කියන තැනට ඉන්න පුළුවන් අඩුම තැන. අයි කියන හැඟීම එතනක් තියෙනවා සියුම් වශයෙන්. අර ඉන්නවා කියන එක තුල අල්ලගෙන ග්‍රහණය වෙලා තියෙනවානේ. හැබැයි එතරම් තියන් හිටියොත් පයින්නවා එකට ඒක තෝට් එක එකතු කරේ නැත්තම් සිතිවිලිත් එක්ක එකතු කරේ නැත්තම් ඒක හප්පව යනවා ආපු මුලට. ඒක පටන් ගන්න ඉස්සෙල්ලා තිබ්බ තැනට. මොකද මම කියන සිතිවිල්ල එන්නේ ඉස්සෙල්ලා තමයි සත්‍ය තිබ්බේ. සත්‍යෙට පස්සේ තමයි ඕක හරි. ඊට පස්සේ තමයි ලෝකෙ හැදුනේ. දැන් අපි අහපව පස්සට එනවා. පස්සටලා අතන මුල කෑල්ල තියාගෙන දැනීම තුල දිගට තියාගෙන හිටියොත් එතකොට තේරෙයි ඉතින් ඉපදීමක් මැරීමක් නැත්නම් ඉතින් ආයෙතනින් එහාට කතා කරන්න අපිට කිසි දෙයක් නැහැ. සමහර අය සීසුන් නැති වෙලා වැටෙනවා. ඒ ඉන්නේ අර බලෙන් පාලනය කරන්න යන හින්දාද? වර්තමානයේ සිත බලෙන් කරන්න ගියොත් ඒක වෙන්න ඉඩ තියෙනවා. සිනසි ඒක අවස්ථා දෙකක් එහෙම එක සිහිසුන් කියන අවස්ථාව අපිට එහෙම බලෙන්ම කියන්න ඒක එක හේතු ඒකම නෙමෙයි. දැන් සමහර වෙලාවට මේ මෙහෙම වෙන්න පටන් ගන්නවා අපි
බලෙන් කන්ට්‍රෝල් කරන්න ගියත් ඒක නිකන් කලන්තේ කැරකිල්ල වගේ හැදිලා නිකන් මහා බරක් හැදිලා වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒක විතරකුත් නෙමෙයි හැබැයි අපි සමහර ලාවට මේ මොහොතට ආවට පස්සේ මේ මොහොතේ හිටියට පස්සේ මේ ස්වභාවය තමයි සමහරලාට අපි කයෙන් අයින් වෙනවා සිත. සිත කය ඇසුරු කරන එක අයින් වෙනවා. රූප ධර්මයෙන් අයින් වෙලා නාම ධර්මයක භාවනාව යන වෙලාවක් තියෙනවා. එතකොට සමහරට කය එයාගේ හැඩය ගන්නවා. කමාට මෙහෙම නැමෙන්න පටන් ගන්නවා, මෙහෙම ඇලවෙන්න පටන් ගන්නවා. ඒක එයා හිතලා කරන එක නෙමෙයි ඔටෝමැටිකලි වෙන එක. ඒ භාවනාව දැන් ඒ රූපයත් එක්ක ඇසුරු කරන්නේ නැහැ. සිත නාම ධර්මයක විතර රූපේ යාට අදාළ ඇන්ගල් එකක් අරගන්න පටන් ගන්නවා. ඒක මේ පාලනය කරපු එකක් නෙමෙයි. ඒක පාලනය කරන්න ගිහිලා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ස්වභාවික දෙයක්. ඒකේ අනිත් තව පැත්තකුත් තියෙනවා. අර මං කියවනේ දැන් මේ භාවනාවේ සතිමත් වෙද්දි කර්ම ගෙවෙන්න කරන කතාව. ඔය වගේ සමහර කොටසක් තියෙනවා අපේ ලොකුවට ගෙවෙන්න ඕන දෙයක් සතිය ඇතුළේදී අර අපි අර අවදිමත් බව තුළ ඉද්දී අවදිය තුළ ඉද්දී අර මේ සමහර ලොකුවට ගෙවෙන්න තියෙනවා ඔක ඇඟ ගැහිලා වැක්කිරිලා හරි මොන හරි වෙලා නිකන් නැට වෙලා හරි පැද්දිලා හරි මොන හරි වෙලා මේ ගෙවෙන කැලකුත් තියෙනවා. ඒක අපිට හරීම තීන්දුවක් කරන්න බෑ මේක කර්ම ගෙවීමක්ද මේක ආයාසයෙන් කරන්න කියලා වැටිල්ලක්ද නැත්තම් සමහර අය ඇත්තටම ඕනකට ව්‍යායාම කරන්නේ නැතුව භාවනා කරන්න යනවනේ. ඒකයි සක්මන් භාවනාවක් කරලා වාඩි වෙන්න කියලා කියන්නේ. ඔහොම මේ ආවට පස්සේ සමහර අයගේ ඇඟම ඔහොම නැට විලා පැද්දිලා ඇඟ ඔටෝමැටිකලි ව්‍යායාම කර ගන්නවා. ඇඟ එහෙම තැම්පත් කරපු ගමන් ඇඟ ව්‍යායාම කර ගන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට එහෙම පුළු එක එයාගේ කතා කරලා එහෙම උත්තරයක් දෙනවා මිසක් නැතුව අර ඒ වගේ සිද්ධියක් බලලා අපිට පූර්ව නිගමනයක් කරන්න බෑ මේක උන්මා මෙහෙමයි කියලා ඒක එයා එක කතා කරන්න ඕනේ. මොකද හේතුව ඒ වගේ කෙනකින් ඇහුවට එයා කියන්නේ එයාගේ සතියවත් සමාධියත් කැඩුන්නේ නැහැ කියන ඇඟ වැක්කරුණත් වැටුණත් ඒ කියන්නේ ඒක මේ ආයාසෙන් ගිහිලා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ඒ ඇඟේ තියෙන ඒක නිකන් ඔටෝමැටිකලි වෙන්න ගිහිලා වෙච්ච දෙයක්. දැන් එන සිතුවිල්ල දිහා බලාගෙන නැතුව ඒක මම මගේ කරගන්න හිතේ දැන් ප්‍රශ්නේ වෙන්නේ. එච්චරමයි දැන් අපි මේ හැම වෙලෙම මේ වැරදි තැනකින් මාව හඳුනගෙන තියෙනවා. අපි හැම වෙලෙම මේ තමන්ව හඳුනගලා තියෙන්නේ මේ සිතිවිලි වලින්. ඉතින් ඒක ඉස්සෙල්ලාම අයින් වෙන්න ඕනේ. මේ සිතිවිලි මම කරගන්න කියන බඳු කොච්චර වරිනවද කියලා අපි මට අයියෝ මට මේවා හිතුණා මම මෙච්චර සිල් ගත්තත් බලන්නකෝ මට මේ හිතෙන නරක දේවල් මම ඒ කියන්නේ අපි මොකද්ද මේ ලොකු ආත්මේ සිතිවිලි සිතත් එක්ක ආත්මයක් බඳගෙන ඉන්නවා. ඉතින් අපි හිතනවා දැන් මන්න කියන්නේ ඒවා කැඩෙන එකම තමයි හොඳ. මන්නම් කවුරු හරි එහෙම නිකන් ඕනට හොඳ සිතිවිලි හදාගෙන ඉන්නකොත් කඩලා දාරයාව අවුල් කරවල මොකක් හරි කරලා යව අංජපචල් කරලා මට කැඩුනහම පුදුම සතුටක් තියෙනවා. කාගේ හරි හිතක් අවුරුනොත් මම හින්දා වාට ඒ තරම් හැපි එකක් නෑ. අම්මෝ අර සාන්ත දාද දීන්ද කුඩු වෙලා ගියා. එයා හිතාගත්තා අයියෝ මේ මගේ සිත අයියෝ මේක හොඳට පරිස්සම් කරගන්න පුළුවන් මේක කියලා හිතාගෙන ඉන්නවනේ. අරම අවුල් කරපු ගමන් එයාට තේනවා කොච්චර කරත් මම මේක මට පිරිසිදු තියාගන්න ගන්න බෑ. ඒක අදාළ හේතු වෙද්දි ඒක වෙනස් වෙලා යනවා. ඒක මම මේ කියලා ඒක එතකොට තමයි එයාට තේරෙන්න ගන්න මේක අනාත්මයි මේක. මේක මං හිතුවට මේ මෙහෙම ඉන්න පුළුවන් කියලා මම හරියම පිරිසිදු කියලා බෑ. ඉතින් ඒ නිසා කාගේ හරි හිතක් එහෙම බිඳිලා යනවා නම් මං හින්දා විදිය කැඩෙනවා නම් මට හරිම සතුටුයි. මම හින්දා වැද්දාගේ හිත මෙතන අවුල් වෙලාද ගියා නම් ඊට වඩා සතුටක් නෑ. එතකොට පේනවා මේ මං හදාගෙන ඉන්න කොටුව මගේ රාමුවේ ප්‍රශ්න මම කොච්චර පටුද කොච්චර හැඩතලයක අස්සද ඉන්නේ කොටුවක් අස්සද ඉන්නේ කියලා ඒක Tamanට හොඳට පේන්න ගන්න ගන්නවා. නැත්නම් අපි වෙන්නේ අපි මේ සිත මම කරගෙන සිත මගේ කරගෙන මම කියලා හිතාගෙන ඒක නිකන් තියාගන්න හදන පිසුවන්නේ කිද අපි කරන්නේ භාවනාවේදී විපස්සනාවේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ විපස්සනාවේ එතෙන්ට ගියේ නැහැ. හේතුව දැන් යෝගිවරු පාවිච්චි හිතන් හිටියේ ඕක තමයි. යෝගිවරු හිතාගත්ත මේ ඔක්කොම ප්‍රශ්න තියෙන මේ සිතිවිලි හින්දා. මේ සිතිවිලි තමයි ලොකුම ප්‍රශ්නේ. මේ සිතිවිලි නැති කරොත් එහෙම වැඩේ හරිය කියලා. සිතිවිලි නැති කරන එක තමයි භාවනාව කියලා හිතාගත්තේ. අදටත් බලන්නකෝ අදටත් සමහර අය භාවනාව කියපු ගමන් ඔළුවට එන්නේ නිකන් සිතිවිලි අඩු ඒකාග්‍රගත වෙච්ච හිතක් ගැනනේ අදහසක්. එහෙම එකක් නෑ භාවනාවේ. භාවනාව කියලා කියන්නේ මේ සිතිවිලි නැති ඒකාග්‍ර වෙච්ච හිතක් කියන එක නෙමෙයි. ඒකාග්‍ර වෙච්ච හිතක් ඇති වෙන්න පුළුවන් භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන්. සමාධිය කියන එක. හැබැයි ඒක නෙමෙයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ එහෙම මේ සිතිවිලි නැති ස්වභාවයක්
හිතක්වටපත් කිරීමක් නෙමෙයි. දැන් එතකොට මේ යෝගිවරු කරේ මොකද? මේ Hindu යෝගිවරු එයාලා හිත තේරුම් ගත වෙයි සිතින් තමයි ලෝකෙ ඔක්කොම අවුල් ටික හදන්නේ. සිතේ තමයි ලෝකේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කියලා එයාලා උත්සාහ කරා සිතිවිලි හිත නතර කරන්න. සිතිවිලි බ්ලොක් කරන්න. සිතිවිලි නතර කරන්න සිත බ්ලොක් කරන්න ගියා. ඉතින් ඒකින් උනේ ඒක හරි භයානකයි. මොකද එහෙම සිත කියන එක නතර කරන්න බෑ. එහෙම එහෙම සිතිවිලි නතර කරන්න ඕන කියන්නේම තදබල සිතිවිල්ල. එතකොට එයා ඒ සිතේම එක පැත්තකින් තව සිතේ එක පැත්තක් බ්ලොක් කරනවා. සිතේ එක පැත්තකින් තව පැත්තක් ඒත් ඉන්නේ සිත ඇතුළෙමයි. ඒත් ඉන්නේ මායාව ඇතුළෙමයි. ඒත් ඉන්නේ මේ ඩ්‍රීම් එක ඇතුළෙමයි. ඒක සමහරට කල්ප 84000ක විතර ඉන්න පුළුවන් ඇති. කියනවනේ ඊට පස්සේ ආයෙත් පයින්නවා මේක. ආයෙත් ඔන්න එයාට සිත ඇවිල්ලා අපායක් මවනවා. ආයෙත් බ්‍රහ්ම ලෝකේ කරේ අපාය කරේ කොහේ හරි තැනක එනවා. අන්න ඒ වගේ මේ අපි ධර්මයේ කියලා සතිය කියලා තේරුම් ගද්දී ඒකයි මේ භාවනාව කියද්දී ඒ තැනට යට වැටෙන්න එපා. මේ සිතිවිලි නැති කිරීම කියන එක බුද්ධ ආගමේ කතා කරන්නේ නැහැ. සිතිවිලි නැති කරන්න ඕන වෙන්නේ ඒක මගේ දෙයක් නන්නේ. ඒක මට අදාළ නැති නම් මගේ දෙයක් නෙවෙයි නම් මම මොකටද ඒකත් එක්ක යුද්ධ කරන්නේ? බබා මගේ නෙවෙයි නම් බබයි බේසමයි දෙක විසි කරලා දාන්න තියෙන්නේ. අපි කරන්නේ බේසම විසි කරලා බබාව තියාගන්න එහෙම ඕනෙත් නෑ. සිතිවිලි කියන්නේ සිත කියන්නේ දෙකම මගේ අදාළ දෙයක් නෑ. ඕකට මොනවා ආවත් මට ප්‍රශ්නයක් නෑ. මොනවා ආවෙත් නැතත් මට අදාළත්වයක් නෑ. ඔය අපි කරන්නේ මේක සුද්ධ මේකට නරකේ වයින් කරලා මේක හොඳ කරලා මාර දෙයක් කරන්නේ හදන්නේ. මං කියන්නේ මොකක්වත් ඕනේ නෑ. ඒක හොඳයි ඉතින් පටන් ගන්න කෙනෙක්ට එහෙම තමයි කියලා දෙන්න ඕනේ. ඒ වුණාට මේක ටිකක් වඩාගෙන යද්දි කෙනෙක්ට ඔය හොඳ නරක කියන එක පොඩ්ඩක් පැත්තකට දාන්න වෙනවා. හොඳ නරක එකෙන් ටිකක් ඔබට යන්න වෙනවා. හොඳ නරක එකෙන් හොඳ නරක සීමාවලින් හොඳ නරක කියන ඔබට කියලා මේක දිහා අනුන්ගේ දෙයක් විදියට. මේක දිහා තමන්ගේ කියන හැඟීමෙන් තොරව දැන් අපිට වෙන කෙනෙක්ගේ කාර් එකක් ගිනි ගත්තට දුකක් දැනෙන්නේ නැහැ නේ. මගේ ගිනි ගත්තට දුක දැනෙන්නේ. අන්න ඒ වගේ මේක ගිනි ගද්දී මේ අනුන්ගේ කාර් එකක් ගිනි ගන්නවා වගේ බලන් ඉන්න. සිත ගිනි ගද්දී හිත පිච්චෙද්දී අනුන්ගේ අල්ලෝගේ රස්සයේ ගෙදර කාර් එක ගිනි ගත්තා වගේ බලන් හිටින කිසි දුකක් නැහැනේ. මේ මගේ කාර් එක කරගත්තුනේ දුක තියෙන්නේ. ඔය සිතීදී ඔච්චර නරක වෙද්දී ඔච්චර අප්සෙට් යන්නේ මොකටද ඔකමයිද? ඕක ඇවිල්ලා යන්න ඕන එකක් දෙන්නේ. හිත ගිනි ගද්දී හිත පිච්චෙද්දී සංසිඳවන්න යන්න එපා. පිච්චෙද්දී මගේ නෝ වෙනම් මට මේක පිච්චුණාට මට මොකද? මේක සංසිඳුණාට මට මොකද? පිච්චුණාට මට මොකද? ඒ දෙකම අදාළ නැහැ. අන්‍යගේ බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ ඔය ඕකේ එක පැත්තකින් තව පැත්තක් පාලනය කරන වැඩක් නෙමෙයි. උන්වහන්සේ තේරුම් ගත්තා මේ හැම සිතකම තියෙන ස්වභාවයක් එක හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි සතිය කියලා කියන්නේ අවදිමත් බව. අවදිමත් බවට ආවට පස්සේ ඔබ ඔන්න අර සිතිවිල්ලෙන් පොඩි ગેප් එකක් ගන්නවා. සිතිවිල්ලයි ඒක අවදිමත් වෙන්නයි අතර අවකාශයක් හැදෙනවා. සතිමත් බව කියන එක ආවට පස්සේ එතනදී අපිට මේ හරියම එන්න නිහඬ බවක් ඒ සතිය තුළට ආවට පස්සේ අවදිමත් බවක් නිශ්ශබ්ද බවක් එකේ දැනෙන්නේ. ඒ සතිමත් බව හරි අමුතුයි. ඒකෝට තමයි එන මේ නිහඬ බව ඇතුලේ සිතිවිලි යනවා. එනවා වේදනා එනවා යනවා. කියලා හොඳට මේකේ එන හැටි යන හැටි තේරෙනවා. මේකේ අයිතිකාරයෙක් නැති බව පේන්න ගන්නවා. ඒකම තමයි විපස්සනාව කියන්නේ. ඒ සතිය මතු කරගත්තට පස්සේ සතිය අවලෝක ගත්තට පස්සේ එතන තුල මේ ත්‍රිලක්ෂණය තමයි ප්‍රකට වෙන්නේ. ත්‍රිලක්ෂණය තමයි මතුවෙන්න පටන් ගන්නෙ. එතකොට මේ ආයාසය මුකුත් කරන්න ඕනේ අර සතිය වැඩි කරලා දෙනවා. සතියට තැන දෙන්න තියෙන්නේ සතියට අවශ්‍ය සතියට දුන්නොත් මේ මාර්ගයේ මූලාසනේ රතිය රජ වෙලා තමයි ආය වැඩි ඔක්කොම අල්ලා ඔක්කොම රජ වෙලා තමයි නතර වෙන්නේ. යා ගෙනියනවා එන්ඩ් එකටම. ඒක දැන් අපි කියන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥානේ. මම කියන්නේ ඕකේ සතිය කියන එක බුදුහාර කියන ශ්‍රද්ධාව ඕනකට වඩා වැඩි වුණොත් ඒක අන්තිකට යන්න පුළුවන්. ප්‍රඥාවත් එහෙමයි. වීරිය සමයි. හැබැයි සතිය කොච්චර වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ සතිය කියනවා මුලසුන දෙන්න කියලා. මුලසුන සතියට දුන්නාම එයා ඉතින් එයා ඒක මුලදී එයා හරි ලැජ්ජශීලී. සතිය කියන්නේ හරි කෝඩුකාරයි, හරි ලැජ්ජශීලී කෙනෙක්. ඔය අනිත් ශ්‍රද්ධාව වගේ පැන ඉස්සරහට පයින්නේ. නිකන් එහෙම නෑ. පැන දඟලන්න යන්නේ. හැබැයි එයාව ඇදලා අරගෙන දුන්නොත් ඔන්න ඔයා තමයි මෙතන රජකේ ප්‍රධානයි කියලා එයා අනිත් ශ්‍රද්ධාව, විරිය, සමාධිය, ප්‍රඥාව ඔක්කොම ඇදගෙන යනවා දිනුම් කරුවට යනකම්. එච්චර සතියේ බලයක් තියෙනවා. සතියේ එච්චරම ගැඹුරු දෙයක් ඒක. සතිය කියන එක සමහරට අපි දැනන් ඉන්නේ හරි ලාමක දැනකින් සමහර බෞද්ධය දැනන් ඉන්නේ. ඒකේ ගැඹුරට ගියාට පස්සේ දැන් අපි අද ඒකේ මුලවත් මම හිතන හරියට කතා කරන්නේ අපි. ඒකේ සාකච්ඡා කරොත් ඒක එච්චර මේකේ පැතිකඩවල් තියෙනවා. සතිමත් බව කියන එක
එහෙනම් බුදුහාර ඒකායන මාර්ගය හැටියට පෙන්නන්නේ නැත්තේ ඒකනේ. ඒකායන මාර්ගේ ඉතින් ඒ නිසා අර සතිය කියන එක මතු කරගන්න යද්දී අර මහත්ය වගේ මේ සිතිවිලි මම කරගන්න එක. සිතිවිලි මම හැටියට දකින්න එක. සිතිවිලි මගේ හැටියට බලන එක තුලින් තමයි මේ සතිය වෙන්නේ. ඒ නිසා ඒක දිහා අපි අනුන්ගේ දෙයක් විදිහට බලන්න. අනුන්ගේ හැකින් බලන්න. හුරු වෙන අර සිතිවිලි හරහා ලෝකෙ දකින්න එක නතර පටන් ගන්නවා. ඒකත් නිකන් ඇති නැති යන අදාළ ස්පර්ශනේ හේතු නිසා ඇති නැති යන දෙයක් හැටියට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට Tamanට අර මං වගේ අර සතිමත් බව ඇතුලේ තියෙනවා තමාට මේ ප්‍රීතිය සතුට මේ ඔක්කොම ගොජ දාන්න පටන් ගන්නවා. අපි මෙච්චර කල් ඔය සතිය අවලෝකගත්තේ නැති හින්දා අපිට සතුට කියන එක තේරුන්නේ නැහැ. ආදරය කියන එක තේරුන්නේ නැහැ. ඒකයි අපි එළියෙන් ආදරයක් හෙව්වේ. එළියෙන් සතුට හෙව්වේ කෑම කාලා රූප බලලා. හැබැයි අරක මතුනාට පස්සේ මෙන්න ගොජ දාන්න ගන්නවා ඇතුලේ. හැපිනස් කියන එක සතුට කියන එක අපිට තුනේ අපු මේක හොයාගන්න මම කොච්චර කට්ටක් කෑවද එළියේ. මෙච්චර දාඩිය දාන්න ඕනේ නැහැ සතුට වෙන්න. මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඇතුලේ තියෙන ඔක්කොම ටික. නිකන් ඒක අවලෝක ගන්න විතරයි ඕනේ. සතියත් එක්ක එනවා ඒකයි මං කිව්වේ කවුරු වෙන්න දිනා යනවා. කවුරු හොඳට ගා හිනා යන්න බඩ මොකක්ද තේරෙන්නේ නැහැ. එයා ඉන්නේ එකම අවධියක් ඇතුලේ. ඒ අවධිය කියන එක හොයාගන්න තියෙන්නේ.